අයිබන් සුබ දැසනක් වාසනාවන්ත දැසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා. ඔබ අදත් ඔබේ සියලු යහපත් කටයුතු සාර්ථක වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි සූදානම් 7 පැය ආරම්භ කරන්න. මේ වෙනකොට ලෝකයේ යුද උණුසුමකින් ඇවිලමින් පවතිනවා රුසියාව යම් ආකාරයක යුක්‍රේනයට පහර දීමට ආරම්භ වීමත් එක්ක නැත්නම් පහර දීමට පටන් ගැනීමත් එක්ක ඒ තුල සමහර වෙලාවට ලෝකයේ බලතුලනය පිළිබඳව වන ගැටලුකාරී තත්ත්වය නැත්නම් බලය තමන් අත දරා ගැනීම සඳහා වන සූදානමේ අර තරංගය මේ වෙනකොට සියලු දෙපැත්තටම දෝලණය වෙමින් තියෙනවා. ඒ තුල සමහර වෙලාවට අපටත් බරපතල පීඩාවන් වලට හෙට දවසේදී මුහුණ දෙන්න හැකියාවක් ලැබෙවි. අනිවාර්යෙන් මුහුණ දෙන්න සිදු වෙයි මේ ආර්ථික අර්බුදයත් එක්ක. කොහොම නමුත් ලෝකයේ යම් ආකාරයක පළවෙනි ලෝක යුද්ධය දෙවෙනි ලෝක යුද්ධයෙන් මෙපිට සියලු දෙනාගේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් මානව හිමිකම් ප්‍රඥප්තියෙන් ප්‍රමුඛ කරගැනීමෙන් ජිනීවා මානව හිමිකම් සැසිවාරය කේන්ද්‍ර කරගෙන ආරම්භ වෙනවා. ජිනීවා කේන්ද්‍ර කරගැනීමෙන් 47 වන ජිනීවා මානව හිමිකම් සැසිවාරය ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මහා කොමසාරිස්තුමියගේ මිචෙල් බැට්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් තව දින කිහිපයකින් ඒ අරමුණු කරගැනීමෙන් ලෝකයේ විවිධ රටවල් වලට චෝදනා එල්ල කිරීම සඳහා සහ තමන්ගේ බලය ඒ රටවල් තුල මුදා හැරීම වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයත් භාවිතයට ගන්න ආකාරය පහුගිය කාල සීමාව තුළ අපිට නිරීක්ෂණය වුණා. ඒ එක තැනක තමයි ශ්‍රී ලංකාවත් තියෙන්නේ. සමහරලාට කේන්ද්‍රීය රටවල් පරිධිය රටවල් වලට තමන්ගේ බලය මුදා හැරීම වෙනුවෙන් සහ පීඩනය මුදා හැරීම වෙනුවෙන් සමහර වෙලාවට ජිනීවා මානව හිමිකම් සැසිවාරයන් උපයෝගී කරගන්නවා අපි දකිනවා. ඒ තුල ශ්‍රී ලංකාවටත් 30 වසරක යුද්ධෙන් මෙපිට මහත් පීඩනයකට සහ අනෙක් පැත්තෙන් උත්තර හොයා ගැනීම වෙනුවෙන් වෙන නව ප්‍රවේශයන් වලට යොමු වෙන්න සිද්ධ වුණා. 47 වන සැසිවාරයත් තව දින කිහිපයකින් ආරම්භ වුණාට පස්සේ අලුත් හැඩයකින් අලුත් ස්වරූපයකින් නව ප්‍රවේශයකින් ශ්‍රී ලංකාව විශේෂයි සමහරලාට තව යෝජනාවන් එන්න පුළුවන්කම තියෙනවා. සහ පසුගිය සැසිවාරයේදී ඉදිරිපත් කළ යෝජනාවන් වල සමාලෝචනයක් ඉදිරිපත් වෙන්න ඉඩ තියෙනවා. එය මූලික කරගැනීමෙන් මේ වෙලාවේ ශ්‍රී ලංකාව අභ්‍යන්තරයේත් යම් සිදුවීම් සිදු වෙනවා. අපි දැක්ක උතුරේ දේශපාලඥයන් ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිල්ලා උද්ඝෝෂණයක් සිදු කරනවා. මේකේ තියෙන අරමුණ මොකක්ද කියන කාරණේ පිළිබඳව වෙනම සාකච්ඡා කළ යුතුයි. ඒත් එක්කම පහුගිය කාල සීමාව තුළ සිදු වුණු යම් පහර දීම් සහ පැහැර ගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවන් තුලත් ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ 47 වන සැසිවාරයේ ඉලක්ක කරගෙන තියෙනවද කියන කාරණේ පිළිබඳව යම් තරක සාකච්ඡාවක් තියෙනවා. මේ සියල්ල එක්ක ශ්‍රී ලංකාවට මානව හිමිකම් සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් සහ ඒ සුරක්ෂිත බව ස්ථාපනය කිරීම වෙනුවෙන් යෝජනාවන් රසක් 46 වන මානව හිමිකම් සැසිවාරයේදී යෝජනා වුණා ශ්‍රී ලංකාව පැත්තෙන් මේවා ඉටු කරන්න කියලා. හැබැයි ලංකා රජය මේ වෙනකොට ඒ සඳහා ප්‍රවේශයන් අරගෙන තියෙනවා විශේෂයෙන්ම අධිකරණ අමාත්‍යාංශය. අපි සූදානම් අද මේ පිළිබඳව ටිකක් ගැඹුරින් කතා කරන්න. ඒ සඳහා බොහොම ගෞරවයෙන් ආරාධනා කළා අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මැතිතුමනි තාමත් මාදරෙන් ආයතන කළමතුම පිළිගන්නවා. මම කැමතියි මේ යූ.ආර්.ද සිල්වා මැතිතුමනි ජිනීවා මානව හිමිකම් සැසිවාරය ළඟ නවතින කලින් 47 වන ජිනීවා මානව හිමිකම් සැසිවාරයට මේ වෙනකොට සූදානම සහ ශ්‍රී ලංකාවට ඒ විශේෂයි වෙන පීඩනය පිළිබඳව වන සාකච්ඡාවට යන්න කලින් අධිකරණ අමාත්‍යාංශයේ විදිහට ඔබතුමාලා මානව හිමිකම් සැසිවාරයත් ඉලක්ක කරගැනීම සහ රටේ පොදු මහජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශයේ පැත්තෙන් මොන කාරණාද සංශෝධනයට බඳුන් කළේ පහුගිය කාල සීමාව තුළ අපි දැක්කා අධිකරණ ඇමතිතුමා 50 කිහිපයක්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මම කැමතියි එතනින් මේ සාකච්ඡාව පටන් ගන්න. ඔව් විශේෂයෙන්ම අපි අරමුණු කරගත්තේ මේ වෙලාවේදී අධිකරණ අමාත්‍යතුමාගේ ප්‍රධාන පරමාර්ථය ඒ දර්ශනය වුණේ ජනාධිපතිතුමා විශාල මුදලක් දීලා ඉල්ලා සිටියේ එතුමාත් දැනගත්තා මේ අධිකරණ ක්‍රියාවලියේ තියෙන ප්‍රමාදය. මේ ප්‍රමාදය නිසා අපේ විශාල වශයෙන් ජනතාවට මෙන්ම විදේශ රටවල් වලින් ඇවිල්ලා ආයෝජන කරන්න හදන අයටත් ලොකු ගැටලු සහගත තත්ත්වයක් තිබ්බා. ඉතින් එතෙන්දී පටන් ගත්තේ ඉහළම තැනින්. ඔබතුමාට මතක ඇති ශ්‍රේෂ්ඨ අධිකරණයේ අභියාචන අධිකරණයේ මිනිස්තුතුමන්ලා වැඩි කළා. එයට පහසුකම් ලබා දීලා ඒ විනිශ්චය කිරීම සඳහා අවශ්‍ය අධිකරණ ශාලා පිහිටුවලා ඒ අයට ඒ කටයුතු කළා. ඉන් පසුව පහළට ගමන් කිරීමේදී අපි දැක්කා ජනතාව විශාල වශයෙන් අනවශ්‍ය ලෙස අධිකරණ ක්‍රියාවලියක නිරත වෙලා ඉන්නවා. ඒවා මේ පහසුවෙන් විසඳ ගන්න පුළුවන් දේවල්. ඒවා ගිහාම දසුන් අර ඒ දෙකොල්ලෝ අතර කියන්නේ දැන් ඒ වගේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් ස්ථානයක් තියෙද්දී ඒක ප්‍රධාන ධාරාව අධිකරණයට ගියාම විශේෂයෙන්ම දිසා අධිකරණයට එතන ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා. මොකද දිසා අධිකරණයේ විසඳිය යුතු ප්‍රබල නඩු ඉඩකඩම් සම්බන්ධව මුදල් පිළිබඳව විශාල වශයෙන් ඒ සම්බන්ධ තියෙන නඩු
පහලට යනවා. ඒ නිසා මේ තත්ත්වය ගැන විශේෂයෙන්ම සලකලා බලලා අපේ තියෙනවා රටේ ණය සහන මණ්ඩලය කියලා. දැන් මේක ගැන ගොඩක් දෙනෙක් දැනුවත් වෙලා තිබුණේ නැහැ. මොකද ඒකට හේතුව දසුන් ඒක තිබුණේ කොළඹ බොරැල්ලේ ලිඩෝ සිනමා හලට එහා පැත්තේ තියෙන කාර්යාලයක තමයි ඒ ගොඩනැගිල්ල පිහිටවලා එතන ඒ ණය සහන මණ්ඩලය කටයුතු කරගෙන ගියේ. විනිශ්චයකාරතුමන්ලා සියලු දෙනාම පත් කරන එතන ඉන්නවා. ඉතින් නඩු අහන්න පුළුවන් ප්‍රමාණය සීමිතයි. ඒ වගේම පිට පළාත් වලින් විශාල වශයෙන් එහෙට එනවා. දැන් මෙතනදී දසුන් විශේෂයෙන්ම අපි දකිනවා මිනිස්සු ණයක් ලබා ගන්න වුණාම ගිහිල්ලා ඒ ණය හිමියා ණය දෙන පුද්ගලයා ගාව වැඳ වැටලා කොහොම හරි මේ ණයක් මුදලක් ගන්න. අර මිනිස්සයා කරන්නේ ඒකෙන් ප්‍රයෝජන අරගෙන උකස්කරයක් වෙනුවට කෙලින්ම සින්නක්කර ඔප්පුවල් ලියා ගන්න. ඒක ලියලා බලාගෙන ඉන්නවා මේ මනසට වැරදෙන තැන මොකද්ද කියලා. පොඩ්ඩක් හරි ඒ ගෙවීමක් කරගන්න බැරි වුණොත් එහෙම නැත්නම් ඒක එයාට ඕන විදිහට ඒ පොලිය ගෙවන්න බැරි වුණොත් ඒ වගේ අවස්ථාවකදී මේ ණය හිමියා කරන වැඩි අර සින්නක්කර ඔප්පුව එහෙම තියෙනවා කියලා අර මනුස්සයගේ ඉඩම සම්පූර්ණයෙන්ම තමන්ගේ බලයට ගන්න. මේක ඉතා විශාල අසාධාරණයක්. මේ සම්බන්ධ නඩු විශාල ප්‍රමාණයක් සිවිල් අධිකරණයට ගිහිල්ලා කටයුතු කිරීම තර්ක විතර්ක වලට යොමු කරලා එහෙම කිරීමක් කරනවා. ඉතින් මේක නැති කිරීම සඳහා අපි පුළුවන් තරම් ප්‍රචාරය ලබා දීලා මේ ණය සහන මණ්ඩලයට යොමු කරන්න. ඔබට ගිහිල්ලා ඒවැයි ඉන්න විනිශ්චයකාරතුමන්ලා මේ මහාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ හිටපු විනිශ්චයකාරතුමන්ලා විශ්‍රාම ඒ අයව තමයි පත් කළා තියෙන්නේ. ඒ අයට අමතරව සාමාන්‍ය විවිධ ක්ෂේත්‍රවල ඉන්න දැනුමක් තියෙන විද්වතුන් තව පත් කරලා තියෙනවා. එතකොට මේ සම්බන්ධව කටයුතු කරනකොට ඒ අය බොහොම මානසික පැත්තෙන් දෙපාර්ශ්වය ගෙනලා කතා කරනවා. මෙතෙන්ට තමයි අපි යන්න ඕනේ මේ වගේ දේවල්. ඔබතුමාලා මේ ප්‍රවේශය අරගෙන තියෙන ණය සහන මණ්ඩල අර සමත මණ්ඩල ස්වභාවයේද නෑ මේක මම මේ කියන්නේ සමත මණ්ඩලයට එන්න ඉස්සෙල්ලා ණය සහන මණ්ඩලය කියන එක ඔබතුමා ඇහුවා වගේ ජනතාව හිතන්නේ ඕක සමත මණ්ඩලයේ දෙයක් කිය. මේ ණය සහන මණ්ඩලය කියන එක නැtei කිය. නමුත් ඒක අපි ඊට පස්සේ බැලුවා ව්‍යාප්ත කරන්න. මේක මෙතෙන්ට පමණක් තියනවා කරන්නේ නැතුව අපි පටන් ගත්තා. ඊට පස්සේ ගාල්ල කුරුණෑගල අත්තපුරේ යන ප්‍රදේශවල ඒ ණය සහන මණ්ඩල ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ ණය සහන මණ්ඩලයකට යම් ආකාරයක කෙනෙක් අගතියටපත් වුණොත් ණය අරගෙන ඔබතුමා කියපු කාර්යය ඇතුලේ ඔබතුමා ණය සහන මණ්ඩලය ස්ථාපිත කරලා තියෙන්නේ විශ්‍රාමික විනිසුරුවරයන්ගේ සමන්විතව යම් ආකාරයක නෛතික රාමුව ඇතුලේ අධිකරණ ක්‍රියාවලින් මෙපිට ඒ කටයුත්ත නීති අනුකූලව විසඳා ගැනීම වෙනුවෙන් අනිවාර්යයෙන්ම ඒ කියන්නේ බොහෝ වෙලාවට සමත මණ්ඩලේ කර්තව්‍යට තමයි ඒකෙන් කෙරෙන්නේ සමතය කියන එක. නමුත් ඊට වඩා ටිකක් ඉහළට ගිහිල්ලා මේකේ විනිශ්චයකාරයන් සමත මණ්ඩලයේ විනිශ්චයකාරතුමන්ලා සහභාගී වෙන්නේ නැහැ. නමුත් මේ ණය සහන මණ්ඩලයට නීතිඥ මහතුරුන්ට යන්නත් පුළුවන්. නීතිඥ මහතුරු ජනාධිපති නීතිඥ මහතුරු සමහර විශාල වශයෙන් වටිනාකම තියෙනවල ඒවට සහභාගී වෙනවා. නමුත් එතනට ගියාම අර වගේ තර්ක විතර්ක වලට ගිහිල්ලා දඬු දිග්ගැස්සීම අවම තත්ත්වයට පත් කරන තත්ත්වයක් වෙනවා. මේ යුවර්තිල මත දැන් එතනදී යම් ආකාරයක සමත මණ්ඩලයට පොලිසියට ගියාට පස්සේ තමයි නඩු කටයුත්තක් වෙනුවෙන් යන්න ප්‍රමුඛයෙන් සමත මණ්ඩලයට යොමු කරන්නේ. දැන් මෙතනදිත් පොලිසියට යන මේ ණය ආශ්‍රිතව තියෙන නීතිමය ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් පොලිසියෙන් යොමු කිරීමක්ද සිද්ධ වෙන්නේ? නැත්නම් මටත් පුළුවන් ද ගිහිල්ලා සහනයක් ඉල්ලන්න අනිවාර්යයෙන් ඔබ නිවැරදි ප්‍රශ්නයක් ඇහුවේ. දසොන් මේක තමයි දැනුවත් කරන්න ඕනේ. ඔබ පොලිසිය ගිහිල්ලා දැන් මේ වගේ දේවල් වලට මම කියන්නේ විශේෂයෙන්ම මේ ණයක් ලබා ගන්න ගිහිල්ලා තමන් ඒ වෙලාවේ තියෙන හදිස්සියට අස්සම් කරලා එන හිස්කොලවල එහෙම නැත්නම් ඒක විකුණුම් කරයක් කියලා කමක් නැහැ. පස්සේ ඕක දෙනවා. ඕක ගෙව්වට පස්සේ කියලා අර මනුස්සයා කියන විශ්වාසය අරන් අර මුදලයි වටිනා ඒ වෙලාවේ රෝගතුර තත්ත්වයක් වෙන්න පුළුවන්. යම් කිසි දෙයක් බේර ගැනීම වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ තත්ත්වවල දැනගත්තාම පොලිසියට යන්න ඕනේ. කෙලින්ම ණය සහන මණ්ඩලයට පෙස්සමක් ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් නීතිඥ මහතුරු හරහා දැනුවත් කරලා නඩුවක් පටන් ගන්න පුළුවන්. ඒ නිසා ඒ පහසුකම සැලසලා තියෙනවා. ඒ දැන් තවදුරටත් අධිකරණ අමාත්‍යාංශය විශේෂයෙන්ම මේ ගැන අවධානය යොමු කරලා ජනතාව සෑම දිනම කොළඹට එන්නේ නැතුව විමධ්‍යගත කරලා මේක විවිධ ප්‍රදේශවල පිහිටවන්න කටයුතු කරලා තියෙනවා. මේ වෙනකොට අපිට කාර්යාල පහසුකම් සහ විනිශ්චයකාරතුමන්ලා පත් කිරීමේ යම් ගැටලු තියෙනවා. තවත් ප්‍රදේශවලට යන එක. නමුත් ඒක අනිවාර්යයෙන්ම මිනිස්සුන්ට ඒ දේ සහනය සලසා දෙන්න කටයුතු කරනවා. ඒක ඔව් දැන් සමහර වෙලාවට මේ ණය සහන මණ්ඩලය ස්ථාපිත කරලා ඔබතුමාලා වගේ දීපව්‍යාප්තිව සේවාව ලබා දීම වෙනුවෙන් ආරම්භ කරාට පස්සේ සමහර වෙලාවට දැන් ණය ගත්තේ මම සහනයක් පතා ණය සහන මණ්ඩලයට යනවා. හැබැයි ණය දුන්නේ ඔබතුමා නම් මගේට මයිති වෙලා තියෙන ඔබතුමා නම් ඔබතුමාට ණය සහන මණ්ඩලයට ඉන්න කියලා ණය සහන මණ්ඩලයට
කරන්න තියෙන ඉල්ලීමේ බලාත්මක භාවය මොකක්ද ඒකේ තියෙන නීතිමය ප්‍රතිපදාව බොහොම හොඳයි. ඒතකොට ඒකෙත් මේ මං කිව්වේ ඒ කියන්නේ විනිශ්චයකාරතුමන්ලා මේකට සම්බන්ධ වෙන්න නිසා ඒතුමන්ලාට බලය තියෙනවා යම් යම් අවස්ථාවල වුන් පැමිණ සිටියේ නැත්නම් පොලිසිය හරහා ඒ අයට ඒ දැනුවත් කිරීම කරලා ඒ ස්ථානයට ගෙන්නා ගැනීම හැකියාව තියෙනවා. ඒකෙත් ණය සහන මණ්ඩලයේ තියෙන නෛතික අපසාරිය මොකද්ද? අපි දන්නවනේ සිවිල් දිශාධිකරණයකින් දෙන නඩු තීන්දුවක් යම් ආකාරයකට අපිට උඩට අරගෙන යන්න පුළුවන්. අභියාචන අධිකරණයට ගිහිල්ලා අභියාචනා කරන්න පුළුවන්. ණය සහන මණ්ඩලයට නීත්‍යානුකූලව අපසාරිය ඇතුළේ මොකද්ද ලබා දීලා තියෙන බලතල? ඒක තමයි විසඳීම සඳහා අපි කිව්වා වගේ සමතය කිරීම සඳහා කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඊළඟට ණය සහන මණ්ඩලයේ අවසාන නඩුවක් අහන්න පුළුවන්. තිදෙනෙක්ගෙන් අවමේ තිදෙනෙක් ඒ කියන්නේ ඝනපූර්ණ තිදෙනයි ඒ විශ්වකාතුමන්ලා තිදෙනාගේ එකගත්වයෙන් ඒ නඩු විභාගයක් ගිහිලා අවසන් තීන්දුවක් දෙන්න පුළුවන්. ඒ අවසන් තීන්දුවේ බලය තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න කෙනෙකුට සමහරවිට අපි හිතනවානේ දිශාධිකරණයක නඩු තීන්දුවක් දුන්නොත් එහෙම ඒ නඩු තීන්දුව පිළිගන්න ණය ගත්තමමත් ණය දුන්න ඔබතුමාත් බැඳලා ඉන්නවනේ. දැන් ණය සහන මණ්ඩලයේ දෙන මේ තීන්දුව පිළිගන්න ඒ දෙපාර්ශ්වයෙන් බැඳලා ඉන්නවා නැත්නම් සමහරලාට අපි දකින කාරණා තමයි සමත මණ්ඩලයට ගිහිල්ලා තියම් ආකාරයක මොකක් හරි තීන්දුවක් ලබා දුන්නොත් එහෙම අගදෙටපත් වෙච්ච පාර්ශ්වයට සාධාරණයක් හිටු නොඋනායි කියලා හිතුනොත් උන් ඒක අතහැරලා දානවනේ. හැබැයි දැන් ණය සහන මණ්ඩලයේදී මගේ ඉඩම ඔබතුමා ලියාගත්තා ඔබතුමා හිතනවානේ මේක නීති අනුකූලව තමයි ලියාගෙන තියෙන්නේ කියලා. ඒ ඔබතුමාට ඒක පිළි නොගෙන ඉන්න පුළුවන් අපසරියක් තියෙනවා නැත්නම් එහෙම පිළි නොගත්තොත් ඔවුන්ටම හැකියාවක් තියනවාද දඬුවම් කිරීමට හෝ නීති ක්‍රියාත්මක කිරීම සඳහා? මෙතන වෙලා තියෙන්නේ ඒ පිළිබඳව ඒ අයට අකමැති තත්ත්වයක් තියෙනවා. ඒක කියනවා අපි ඔය ණය සහන මණ්ඩලයේ අර කිව්වාගේ ණය හිමි ඇවිල්ලා කියන ණය සහන මණ්ඩලයේ තියෙන අපසරිය සම්බන්ධයෙන් අපිට ප්‍රශ්න තියෙනවා අපිට ඒක කරන්න. ඒකෙන් කිසිම බැඳීමක් නැහැ. එතනින් එහාට ඔවුන්ට දිශාධිකරණයට යන්න පුළුවන්. ඒක කාල වේලාව ගිහිලා හරි එයා කැමති නම් ඒ කටයුතු කරන්න. දිශාධිකරණයේ ක්‍රියාවලියම තමයි මෙතන සිදු වෙන්නේ 100ට වැඩි ප්‍රමාණයක්. නමුත් අරකට ගිහිල්ලා තමන් බලාපොරොත්තු වෙනවා ඊට පස්සුව ඉදිරියට යන්න පුළුවන් කියන හිතුවිල්ල මත එයට අභිමතය තියෙනවා. මේ කරන්න හදන්නේ මූලික බේරුම්කරණයක්. බොහොම හොඳයි. ඒක මුල් අවස්ථාවේදීම බලනවා ඒ අය සාමූහික කතා කරලා මෙතන මේ තර්ක විතර්ක වලට වඩා මානසික පැත්තෙන් දැන් ඔබ මේ ණය දෙන වෙලාවේ කල්පනා කළේ මොකද්ද? මේකේ වටිනාකම බලන්න. මේ වටිනාකමට ඉතාම අඩු ලන්සුවක් නේද දාලා තියෙන්නේ. අන්න ඒ වගේ කියලා දුන්නාම සමහරට ඔවුන් සාකච්ඡා කළාම අපිට විනිශ්චයකතුමාලා කියනවා ඒ අය සාකච්ඡා කරලා ඇවිල්ලා බොහොම හිතවත්ව ඒවා විසඳ ගන්නවා. මේ වෙලා තියෙන්නේ අර කතා බහක් නැහැ. එකටක මුණ ගස්සන්නේ නැහැ. මේ වගේ දේවල් මානසික ශ්‍රී ලාංකිකයන් කියන අය අර දරුණු වෙනවා වගේම අඩු ක්ෂණිකවම ඔවුන් මේ තත්ත්වයෙන් මිදිලා හොඳ තත්ත්වයට එන පුද්ගලයෝ ඉන්නවා. ඉතින් ඒකට තමයි මේ සහන මණ්ඩලය කරලා තියෙන්නේ. ඊළඟට ඔබතුමාට තියෙන දේ තමයි ඕකෙම එක කොටසක් තව කොටසක් තමයි සමත මණ්ඩලය. දැන් සමත මණ්ඩල අපි ක්‍රියාත්මක කරගෙන ආපු එක ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. ඔබතුමාට දන්නවා සාමාන්‍යයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට බලය නැහැ. සමත මණ්ඩල වාර්තාව නැතුව කටයුතු කරන්න. ඉතින් ඒ නිසා බොහෝ වෙලාවට පොලිසියට ගියාම ඒ වගේ ආරවුලක් සම්බන්ධයෙන් සමත කළ හැකි නඩු මොනවද කියන එක අපේ නීතියේ සඳහන් කරලා තියෙනවා. එවැනි නඩු තිබ්බම ස්ථානාධිපතිතුමා කරන්නේ ඒ දෙපාර්ශ්වයට කියනවා ගිහිලා සමත මණ්ඩලයෙන් ගිහිලා විසඳ ගන්න බලන්න. ඒක එතනට ගිහිලා දෙගොල්ලෝ විසඳගත්තොත් ඒක හරි. ඒ සම්බන්ධයෙන් 5 දෙනෙකුගේ යුක්ත මණ්ඩලයේ ඉන්නවා. ඒකෙදි විනිශ්චයකාරවරු මේ නීතිඥවරු එතනට යන්නේ ඒ කටයුතු කරන්නේ. හැබැයි මෙතන වැදගත් දේ දසුන් ඒක අපි දැක්කා සමහර ප්‍රශ්න විසඳන්න මදි කියලා. ඒ කියන්නේ දැනට සමත මණ්ඩලවල තියෙන කාර්යක්ෂමතාවය මදිද නැත්නම් මොකද ඒ තුන? කාර්යක්ෂමතාවය නෙමෙයි 1988 අංක 72 ඒ කාලේ ඉඳන්ම එන පනත තමයි. නමුත් ඒක ක්‍රියාත්මක වෙලා යනවා. අපිට පෙනුන්නේ නැතුණාට විශාල කොටසක් ඒ අය මහන්සි වෙලා කරනවා සමත මණ්ඩල. නමුත් අපි දැක්කා සමහර වැඩිපුර ප්‍රමාණය මුදල් සම්බන්ධ වෙන නඩු විසඳ ගන්න අධිකරණ බලයක් නැතිකම. එහෙම තත්ත්වයක් විසඳ ගැනීම සඳහා විශේෂයෙන්ම මුදල් ආරවුල් වලට බලපාන දේවල් ගැන සලකලා බලලා සමත මණ්ඩලයේ විශේෂ සමත මණ්ඩල 2003 කියන විශේෂ සමත මණ්ඩල පනතක් හරහා පිටෙව්වා. නමුත් ඒක ක්‍රියාත්මක වුණේ උතුරු පළාතේ යම් මේ ප්‍රදේශවලට පමණයි. ඒකට හේතුව වුණේ ඒවැයි ඉඩම් ප්‍රශ්න විසඳා ගැනීම සඳහා මේ රජය ඒක විශේෂ සමත මණ්ඩල කියලා පත් කළා. නමුත් අපි දැක්කා ඒකෙන් ලොකු සේවාවක් කරන්න පුළුවන් රටටම කියලා. ඒ නිසා ඒ ප්‍රදේශයට පමණ සීමා වෙන්නේ නැතුව වර්තමාන අධිකරණ අමාත්‍යතුමා ඒ අධිකරණ අමාත්‍යාංශය හරහා 2021 මාර්තු 10 විශේෂ ඒ පනත විමධ්‍යගත කරලා ඒවා විවිධ ප්‍රදේශ කුරුණෑගල, පොළොන්නරුව, රත්නපුරය, කොළඹ, ගම්පහ, මහනුවර, හම්බන්තොට මේ ප්‍රදේශවල විශේෂ සමත මණ්ඩල පිහිටවලා තියෙනවා. ඒ කියන්නේ දැනට ක්‍රියාත්මක වන සමත මණ්ඩලයේ සංයුතිය වෙනස් කරලා තියෙනවද නැත්නම් සමත මණ්ඩලයට පත් කරලා තියෙන උදවියගෙන් එහාට ගිහිල්ලා සුදුසුකම් සහිත
සහ බලාත්මක තීන්දුවක් ලබා දී හැකි පිරිස් සමත මණ්ඩලයට බද්ධ කරලාද ඔබතුමාලා ওই තීන්දුව අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ දැන් මෙතන එතනත් විනිශ්චයකාරතුමාලා නෙමෙයි අර කිව්වා වගේ සුසුකමේ ඉහළ මට්ටම. දැන් අපි දන්නවා අපේ රටේ ජූරි සභා තියෙනවා විශේෂ ජූරි සභා. විශේෂ ජූරි සභාවට එනකොට ඒ සුසුකම ඉහළට නංවනවා. ඉතින් මේකෙත් එහෙම තමයි. විශේෂ සමත මණ්ඩලයට පත් කරනකොට යම් යම් රාජ්‍ය සේවයේ නියුතු වෙලා හිටිය උසස් තත්ත්වයේ නිරතල හෙබවපු අය මේකට යොමු කරනවා. ඉතින් ඒ අය ඒ ප්‍රශ්න විසඳ ගැනීම සඳහා කටයුතු කරනවා. ඉතින් ඒ අය ගිහිල්ලා ඒක විසඳ ගන්න බැරි වුණොත් දසුන් සමත කිරීම නොකිරීම සම්බන්ධ සහතිකයක් දෙනවා. එතකොට ආරවුල් ඒ සමත ආරවුල් සමතට පත් නොකිරීම පිළිබඳව සහතිකයක්. ඒ සහතිකය ලැබුණට පස්සේ තමයි ඒ අයට අධිකරණ ක්‍රියාවලියකට යන්න පුළුවන්. ඒ සහතිකයේ තියෙන වටිනාකම මොකක්ද අධිකරණයට අරන් යන එකේ? නෑ ඒක තමයි අධිකරණ බලය ලැබෙන්නේ එතන. එතකන් අධිකරණයට ගිහිල්ලා නිකන් දාන්න බෑ. අර මා කිව්වා වගේ අර මේ ණය සහන මණ්ඩලයට යන්නේ නැතුව දිසාධිකරණයට යන්න කිසිම බලපෑමක් නෑ. නමුත් මෙතනදී ඔය කියන ක්‍රියාවලියට ඒ කියන්නේ අධිකරණ බලය අපි නම් කරලා තියෙනවා. ඒ අධිකරණ බලය තියෙන ඒ ප්‍රමාණවල වලට අඩුවෙන් තියෙන දේවල් සම්බන්ධයෙන් කිසිම ආකාරයෙන් කෙලින්ම අධිකරණ ක්‍රියාවලියට යන්න බෑ. ඒකට අනිවාර්යයෙන්ම සමත මණ්ඩලයට හෝ විශේෂ සමත මණ්ඩලයට ගිහිල්ලා ඒකෙන් නිරවුල් කිරීමේ සහතිකය මේ අරගෙන ඉවරලා ඇවිල්ලා මේ නිරවුල් නොකිරීම සම්බන්ධව ඒ සම්බන්ධ සහතිකය ලබා ගන්න. ඒ තුල තමයි අධිකරණයට ප්‍රවේශ වෙන්න පුළුවන්. අධිකරණ බලය ලැබෙන්නේ. එතනදී තමයි ඒ සහතිකය ඉදිරිපත් කළ වහාම අධිකරණ බලය පොලිසියට ලැබෙනවා. මහේස්ත්‍රාත් අධිකරණ නඩු වලින් දිසා අධිකරණයට ලැබෙනවා. අර කියන විශාල ප්‍රමාණ කියන්නේ වැඩි මුදල් ප්‍රමාණයක් තියෙන නඩු පවරා ගැනීම හැකියාව. ඒක සාහිත්‍යයේ දාලා තමයි පැමිණිල්ල පෙස්සම දිවුරුම් පෙස්සම ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒ ක්‍රමවේදය තුලින් අර දිසාධිකරණයට යන නඩු ප්‍රමාණය විශාල වශයෙන් අඩු වෙනවා. මේක තවත් ව්‍යාප්ත කරලා මේක ඇත්තටම අධිකරණ අමාත්‍යතුමා පළවෙනි වතාවේ ඉඳන්ම කතා කරන දෙයක් සුළු මුදල් ආරවුල් small claim codes කියලා. ඒක අධිකරණ ක්‍රියාවලිය. ඒකෙදී අපේ අධිකරණ අදුතෙන් හදනකොට දසුන් ඒකට වෙනම උසාවි වගේක් පිහිටවනවා. පොඩි උසාවි ඒවේ සුළු මුදල් ආරවුල් වලදී මේ ඒකේ දියුරුම් ප්‍රකාශ මගින් තමයි සියල්ලම කරන්නේ. එතන 1 මිලියන 1.5ක්. මේකේ දසුන් අපි විශේෂම අවධානය යොමු කළේ ෆිනෑන්ස් කොම්පැනි නඩු තියෙනවානේ. ඒ වායේ 3 wheel වලට එහෙම නැත්නම් බයිසිකල් වලට මිනිස්සු විශාල වශයෙන් ඒ කියන ආකර්ෂණයේ අනුව ගිහිල්ලා ඕන් ලබා ගන්නවා. නමුත් ගෙවා ගන්න බැරි වුණාම ඒ වගේ නඩු දාස් ගානක් ගෙල්ලා එක සැරේ උසාවිය වලට දානවා. එතකොට වෙන්නේ ඒ නඩු වලට විසඳ ගන්න යන කාලය නිසා අර වටිනා නඩු ඇහිීම සම්බන්ධව විශේෂයෙන් ආයෝජන සම්බන්ධ නඩු සම්බන්ධ කටයුතු කරනකොට බොහොම පරක්කු වෙනවා. ඒ පරක්කු වීම වැළක්වීම සඳහා මේ වගේ දේවල් මේ පහසුවෙන් විස ගන්න පුළුවන් විදියට දසුන් අපි කටයුතු කරලා තියෙනවා. ඒකදී සුළු මුදල් ආරවුල් කියන එක 2021 6 වෙනි මාසේ 14 වෙනිදා ඒක මේ සාපිත කරලා තියෙනවා. හැබැයි ඒකේ විශේෂත්වයක් තියෙන්නේ මාස 18කදී ඒ නඩු ඉවර වෙන්න. දැන් සමහර වෙලාවට මේ යුවර්ධ සිල්වා මහත්තයා අපි දන්න කාරණාවක් තමයි ඈත පිටිසර පළාත්වල යම් ආකාරයක දරුවෝ මේ වී ටිකක් විකුණලා ෆිනෑන්ස් එකට ගිහිල්ලා බයිසිකලයක් ගන්නවා නැත්නම් මොකක් හරි ඔක්තුමාකි වගේ ත්‍රිවිධ රථයක් ගන්නවා නැත්නම් මොකක් හරි වාහනයක් ගන්නවා අරගෙන ඒ වාහනය ගන්නකොට සමහර වෙලාවට ඇග්‍රීමන්ට් එක තියෙන්නේ එකඟතා කිවිසුම තියෙන්නේ ඉංග්‍රීසියෙන් මුකුත් දන්නේ අස්සම් කරලා දානවා. හැබැයි ඒ සමාගම් කියන කාරණාව තමයි ඒව අස්සම් කරලා තියෙන්නේ. මුද්දරයක් උඩ අස්සම් කරලා තියෙන්නේ. නැත්නම් ඔබතුමාලා සාක්ෂිකාරයත් එක්ක අස්සම් කරලා තියෙන්නේ. මේකේ හැට ගිහිල්ලා වැඩක් නැහැ. අවසානයේ කොතන ගියත් ඔයාලට මේක ගෙවන්න වෙනවා. නැත්නම් අපි මේ වාහනය අරගෙන විකුණලා අපි අපේ ලාභය එකතු කරගෙන ඉතුරුවක් තිබ්බොත් ඔයාලට දෙනවා කියලා. දැන් එහෙම කියන තැනම සමහර වෙලාවට අගතියටපත් පාර්ශවයේ අධිකරණ පිහිටක් හෝ ඔය කියන සමත් විශේෂ සමත මණ්ඩලයකට හෝ බේරුම් කරන එකට හෝ අනෙක් පැත්තෙන් සුළු මුදල් පිළිබඳව ඔබතුමාලා අලුතෙන් ස්ථාපිත කරන්න යන අධිකරණයට හෝ ප්‍රවේශ වෙන්නේ නැහැ. ඒ අර ඇග්‍රීමන්ට් එක තුලම වුන් හිර කරලා තියෙන නිසා යම් ආකාරයක ඔය ඔබතුමාලා ලබා දෙන උසාවියට පිහිටවන්න යන උසාවියට එකඟතාවයක් මත අත්සන් කරපු ලියවිල්ලක් තිබුණත් අගතියටපත් වෙච්ච පාර්ශවයට සාධාරණයක් අපේක්ෂා කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන්. පළවෙනිම දේ තමයි Tamanට තේරෙන භාෂාවෙන් මේ ලියවිල්ල නැත්තම්
ඒ අපි කියන ගිවිසුම නැත්තම් ඒක සම්පූර්ණයෙන්ම අර මේ ෆිනෑන්ස් සමාගමට වාස්තවික වෙන්නේ නැහැ. ඔවුන්ට ඒක කරන්න බෑ. අපි පැහැදිලිව දක්වන්නේ Tamanට ඒ කියන්නේ එන පුද්ගලයාට තේරෙන භාෂාවෙන්. ඒ පුද්ගලයා සිංහල භාෂාව දැනුමක් හෝ දමිළ භාෂාව දැනුමක් තියෙනවනම් ඒ ඇයිට ඉංග්‍රීසි භාෂාවෙන් මේක ඉදිරිපත් කරලා ඔබතුමා නිවැරදි ගෝග ඒවා කියවන්න සිංහල භාෂාවෙන් තිබ්බත් ඒ තියෙන දේවල් ටික කියවන්න හරි අමාරුයි. ඒකේ තියෙන පරණ ක්‍රමවේදයට ඒක එහෙමම මේ මුද්‍රණය කරලා ඉදිරිපත් කිරීමක් කරන්නේ. ඉතින් ඒක අඩු ගානේ පරිවර්තනය කරලා ඒ අය යන්නේ අර ගොඩකර නගාගත්ත ඒ මුද්‍රණ කටයුතු වල කරපු පරණ ක්‍රමවේදයේම ඉදිරිපත් කරලා අස්සනක් ගන්නවා. ඒ අස්සනේ සමහර හිස්තැන් තියෙනවා. ඉතින් මේ වගේ වෙලාවල තර්කේ යන්නේ ඔතනයි. අවංකෝ කියනවන් දසුන් අපි ගිහිල්ලා එකගත්වේ අර මුදලක් ගත්තා නම් ඒක ගෙවන්න ඕනේනේ. දැන් මෙතන වෙන්නේ අනවශ්‍ය පොලියක්. ඉතා විශාල වශයෙන් පොලි එකතු කිරීම සහ ඔවුනට කාලයක් ලබා නොදීම කියන තර්ක විතරයි ඔතන ගන්න පුළුවන්. නැත්තම් ඉතින් කිසිම තේරුමක් නැති කතාවක් ඔබතුමා කිව්වා වගේ මේක අධිකරණ ක්‍රියාවලියක ගිහිල්ලා කතා කරලා ඊට පස්සේ තවත් අභියාචනයකට ගිහිල්ලා ඒක තුල අවසාන ප්‍රතිඵලය කියලා දෙන්න ඕන. ඒ අයට කියලා දෙන්න ඕනේ Taman මේ ගේ ගෙවන්න තියෙනවා මේ ගෙවීමේ අපහසු තියෙනවා නම් ඒ අයට විකුණන්න ඉඩ දෙන්න. ඊට පස්සේ ඒකේ මුදලින් යමක් ලැබෙනවා නම් ගෙවන්න පුළුවන්. හැබැයි 150කට වඩා ගෙවලා තියෙනවා නම් බලහත්කාරයෙන් අරගෙන යන්න බලහත්කාර ක්‍රමයක් කුලිසින් අකර ගිවිසුම් වල කිසිම නැහැ. මේ දේවල් සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් මේවා සාකච්ඡා කරන්න සාමාන්‍ය දිසාධිකරණයට ගියොත් දසුන් ලොකු ගැටලු සාගත තත්ත්වයක් වෙන නිසා මේ ක්‍රමය තුල මාස 18ක ලියකියවිලි හුවමාරු කර ගැනීමෙන් ඒ අදාළ අධිකරණවල මේ විශේෂ සුළුඹුදල් ආරවුල් සම්බන්ධ අධිකරණ ක්‍රියාවලියේ ඉන්න විශේෂකාතුමාට ඒක විසඳන්න අවස්ථාව දෙනවා. දැන් අපි දන්න කාරණාවක් තමයි යෝරසිල මත සාමාන්‍යයෙන් කම්කරු උසාවියකට ගියපුවාම බොහෝ දිනක තියෙන මතයක් තමයි සේවකයාට යම් ආකාරයක සාධාරණයක් ඉටු වෙනවා සේවකයාගේ පාර්ශවයෙන් යම් අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ මත පදනම ඕන කම්කරුකට තියෙන ගැටලුවක් කිව්වොත් එහෙම කියන්නේ නෑ ඔක අනිවාර්යයෙන්ම කම්කරු උසාවියට අරගෙන යන්න ඔය තියෙන්නේ ඔබට සාධාරණයක් ඉටු කරන්න නැත්නම් ආයතනයේ පාර්ශවයෙන් නෙවෙයි උඹ බලන්න කියන කාරණේ සම්බන්ධයෙන්. දැන් ඒක සමාජගත වෙලා තියෙනවානේ. සමහරලාට ඒක දෙපැත්තම තියෙන තැනක් තියෙන වෙන්නත් පුළුවන්. කොහොම නමුත් දැන් ඔය වගේ තැනකට ගියපුවාම සමහරලාට මතයක් හැදෙන්න පුළුවන් නෑ ඔය ගියාට වැඩක් නෑ අස්සම් කරලා තියෙන්නේ ඔය මොනවා කරත් විකුණනවා නැත්නම් ගෙවන්න වෙනවා කියන තැන සමහරලාට මතයක් හැදුනොත් පාර්ශවයේ එන්නේ නැති වෙන්න පුළුවන් නැත්නම් ඒ නඩු යොමු නොවෙන්න පුළුවන් ඔබතුමාලා ඔය කියන තැනට. ඔබතුමාලා ඔය කියන තැන ස්වාධීනයි කියන්න හරියි. ඔය කියන තැනට ජනතාව අරගෙන ඇවිල්ලා අධිකරණයට යන්න නැතුව නඩු ටික ඔතන විසඳන්න හරියි. මේ වෙලාවේ ගන්න තියෙන ප්‍රවේශය ඇතුලේ සාධාරණයක් ඉටු වෙයි කියලා කෙනෙකුට විශ්වාසයක් තියෙනවා. නැත්නම් ඔතෙන්ද ගියත් ගෙවන්න නම් වෙන්නේ. ඔතෙන්ද ගියත් ඒ කට්ටිය කතා කරන්නේ ඉංග්‍රීසියෙන් නම් කතා කරලා ඒ ගිවිසුමට නම් ඒක පාර්ශව සමහරලාට තීන්දුව ලබා දෙන්නේ. වාහනේ ගත්තමට ආයේ නඩුවටත් ගෙවන්න ඕන. කාලෙත් විනාශ වෙනවා. අන්ත අවසානයේදී මට සමහරලාට වාහනේත් නැති වෙනවා. එහෙම වුණොත් එහෙම සමහරලාට ඔය අධිකරණයට මිනිස්සු යන්නේ නැහනේ. මොකද්ද මේ ප්‍රවේශයේ සමහරලාට අර මැද තැන ඉඳන් ක්‍රියාත්මක වෙනවයි කියලා ජනතාවට දෙන්න පුළුවන් පොරොන්දුව විශ්වාසය මොකක්ද? අධිකරණ ක්‍රියාවලියක්නේ. එතකොට අධිකරණ ක්‍රියාවලිය පහසු කිරීමක් කරලා තියෙන්නේ විනිශ්චයකාරතුමෙත් තමයි එතන ඉන්නේ. දැන් සමත මණ්ඩලය වගේ ඔබතුමා කියන්න බෑ මම අපි ගිහලා සමත මණ්ඩලයේ ඉන්න කට්ටිය කියනවා අපි බැඳෙන්නේ නැහැ. ඒක නිසා අපි මේක යනවා. මෙතන නීති අනුකූල බැඳීමක් තියෙනවා අනිවාර්යයෙන්ම. මේකේ ඉහළ අධිකරණයට යන්න හැකියාව තියෙනවා. ඒ තත්ත්වවල ඔක්කොම තියෙනවා. නමුත් අර විසඳීමේ ක්‍රියාවලිය සාක්ෂි අරගෙන ඒවාට හරස් ප්‍රශ්න අහලා කල්ගත කරවීම වැළැක්වීම සඳහා විශේෂයෙන්ම පනතේ දීලා තියෙනවා නිර්ණායකයන්. ඒ නිර්ණායකයන් දීලා තියෙන කාටවත් පහසුව නෙමෙයි අර එන ණය ගත්ත පුද්ගලයාට තමන්ගේ මේ කරදරයෙන් බේරෙන්න ක්‍රමවේද. හැබැයි ඉතින් එකන් දෙයක් එකඟ වෙන්න ඕන. තමන් මුදල ගත්තනම් දසුන් ඒක නොගෙවා ඉන්න අධිකරණ සහාය පතන්න බෑ. හැබැයි නඩු ඒ නොගෙවා ඉන්න එක වළක්වා මේ අධික ලෙස ඔවුන පීඩනයට පත් කරලා මේ සූරාකෑමක් කරලා ඔවුන්ට ගෙවන්න බැරි පොලියක් දාලා අසාමාන්‍ය පොලියක් ඇතුළත් කරලා අන්තිමට බහන්ඩෙත් නැති වෙන තත්ත්වයක් එන එක වළක්වන්න තමයි මේ දේ කරන්නේ. ඒ කියන්නේ අවසානයේ පීඩිතයාට යම් තරක සහනයක් ඔය අධිකරණ ක්‍රියාවලිය ඇතුලේ විශේෂ සහනයක් තියෙනවා. ඒ වගේම තව දෙයක් තියෙනවා. දැන් මේක අනිත් පැත්ත බැලුවාම ඒ කියන ෆිනෑන්ස් කම්පැනි වලට අයකර ගැනීම සඳහා ඒ අය පිළියම් කරනවානේ. ඒ අයට නිකන් ඕ තියාගන්න. දැන් අපිම කියනවා Tamanට ගිහලා බලහත්කාරයෙන් මේ වාහනේ ගේන්න බෑ. අධිකරණ ක්‍රියාවලියකින් තුලින් විතරයි අධිකරණයට කිව්වොත් විතරයි ගෙන්නන්න පුළුවන්. මොකද ඒක අවසාන තීන්දුව හැටියට වාහනේ බාර දෙන්න කිව්වොත් ඒක දෙන්න ඕනේ. එතනට හැර බලහත්කාරයෙන් සීසර්ලා කියන ක්‍රමයක් මේකේ නැති බව දන්නවා. සමහර වෙලාවට දැන් ඔතෙන්වත් පොලිසිය හරහා නඩු යොමු වීමක්ද සිද්ධ වෙන්නේ. නැත්නම් සිවිල් පුරවැසියෙක් විදිහට මට පුළුවන් ද කෙලින්ම ඔය අධිකරණයේ නඩුවක් ගොනු කරන්න
කරන්න අනිවාර්යෙන් පුළුවන්. ඒ ක්‍රියා දැන් දිසාධිකරණ ක්‍රියාවලිය සරල කිරීම මේ කරලා තියෙන්නේ දසු. දිසාධිකරණයට පොලිසිය යන්න ඕනේ නෑනේ. දිසාධිකරණයට ගියලා තමන්ගේ සම්බන්ධව මේකේ ඇත්තටම නඩු කර පැවරීම බොහෝ වෙලාට වෙන්නේ ෆිනෑන්ස් කම්පැනි සහ ලීසින් සමාගම්. ඒ අයගේ තියෙන ඒ විවිධ ගිවිසුම් කඩ කළාම තොග පිටින් ගෙනල්ලා ඒ අධිකරණය දානවා. ඊට පස්සේ අනිත් පාර්ශවයේ පැමිණෙනවා. දැන් මෙතනදී අපි තවදුරටත් ඕකේ ඊළඟ පියවර වෙන්නේ ජනතාවට මේ නීතිය කියලා දෙන්න ඕනේ. මේ වගේ ක්‍රමවේද තියෙනවා කියලා. ඉතින් මම ඒ සම්බන්ධයෙන් අපේ අධිකරණ අමාත්‍යමාසක සාකච්ඡා කරා. ගමට මේ දැන් මේක යාපනයෙන් පටන් ගත්තා. මේ විශාල ව්‍යාපෘතියක් අපේ අධිකරණ අමාත්‍යාංශයේ ගිහිල්ලා ඒක ක්‍රියාවලිය කළා. මේක හැබැයි අධිකරණ මේ අපේ රටවටේම මේ ව්‍යාප්ත කරලා මේ ජනතාවට කියන්න ඕනේ තමන්ට මේ සහන ලබා ගන්න තැන් තියෙනවා බය වෙන්න එපා නිසා. හැබැයි ඒ වගේම තමන්ගේ යුතුයකමත් ඉෂ්ට කරන්න තමන් බැඳී සිටිනවා. ඒකෙන් මග හරින්න ගිහිල්ලා මේ නඩුව කල්දදා ඇදලා යන කටයුත්ත නැති කරන්න තමයි මාස 18ක් දාලා. දැන් සාමාන්‍යයෙන් මේ ඇත්තටම නඩු කටයුත්තකට යනකොට යුවර් සිල්වා මහත්තයා තියෙන ක්‍රියාවලිය සමහරලාට කෙනෙකුට සාධාරණයක් අපේක්ෂා කිරීම වෙනුවෙන් ප්‍රවේශයකදී යම් තැනක අධෛර්යමත් කිරීමක් සිද්ධ වෙනවා. ලෝය කෙනෙක් ළඟට යන්න ඕන ඒ නඩු ගොනු කිරීමේ ක්‍රියාවලියක් තියෙනවා. එතකොට ඒ ඇතුලේ සමහර වෙලාවට අර අපේක්ෂා නොකරපු විදිහට මුදලකට උන්ට වියපහදම් කරන් සිද්ධ වෙනවා. ඊට පස්සේ අනේ නඩුවට ගිහිල්ලා ආපහු දීගෙන ගියපුවාම මොකටද නඩුවට ගියේ කියලා හිතෙන්නත් තැනුත් තියෙනවා. දැන් මේ ණය වෙලා තියෙන කෙනෙක් යමක් අහිමි වෙලා තියෙන කෙනෙක් ආය උසාවියට ගියපුවාම තියෙන එකක් නැති වෙයිද කියලා සමහරලාට කෙනෙකුගේ ඔළුවේ චිත්‍රයක් ඇඳෙන්න පුළුවන් නේ. ඔය කියන අධිකරණයට යනකොට අර සාමාන්‍ය දිසාධිකරණයක නඩුවක් ගොනු කිරීම සඳහා වන ක්‍රියාවලියමද ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැත්නම් ඊට සරල ක්‍රියාවලියක් ඔබතුමාලා ඔයද මහජනතාව වෙනුවෙන් ප්‍රවේශය තුල අපේක්ෂා කරලා තියෙනවා. ඒක තමයි මම කිව්වේ කාල සීමාව දිග්ගැසෙන්නේ නැති බව පැහැදිලිනේ. නෑ කාල සීමාව දිග්ගැසෙන්නේ මාස 18යි. මේක අවුරුදු ගණන් යනවනේ. ඒකෝට නීති මහතුන්ට ගාස්තු ගෙවුවාම අර කිව්වා වගේ ඔක්කොම ඉවරයි. නෑ ඒක තමයි දැන් සමහර මාස 18 ඇතුළේ යුවර් සිල්වා මහත්තයා අරක අවුරුදු 5ක් යනවා නම් සමහරලාට ලෝයත් උතන බලනවනේ. මාස අවුරුදු 18ක් අවුරුදු 10ක් යනවා නම් මාසෙකට ගන්න රුපියල් 2500 ගන්න ප්‍රශ්නයක් නැහැ. මාස 18ට ඉවර වෙනවා නම් 2500 හතරෙන් වැඩි කියලා රුපියල් 10000ක් දෙන්න මම ප්‍රශ්න ඉවර කරලා දෙන්නම් කිව්වොත් එහෙම අර අවුරුදු 10 අදුරනා නඩුව හොඳයි කියලා හිතෙන්න පුළුවන් මාස 18 නැතුව. මම කියන්නේ මේ ප්‍රවේශය ඇතුලේ සාධාරණයක් තියෙනවා කියලා. හැමතැන නීතිවරයෙක්ම එහෙම හිතන්නේ නෑ මම එතන නෙවෙයි 19000කට වැඩි නිසා දැන් 21ක්ද කොහොද වෙලා තියෙනවා. මම ඉන්න කාලේ 19000ක් හිටියා. ඉතින් මේකේ මේ පොඩි කොටසක් අරගෙන අපි ඒක තමයි මතය කරන්නේ. අපි කොච්චර දේවල් කරලා දෙනවද ජනතාවට අන්න ඒක කතා කරන්න ඕනේ. ඒක කතා කරන්න ඕන. මම කියන්නේ ඒක නෙවෙයි දැන් සාමාන්‍යයෙන් යුවර් සිල්වා මහත්තයා කන් දෙකේ තියෙන කරාමුද එකක් ගලවලා දෙන්න කියලා නීතිඥවරු හිටියා ලංකාවේ. එක දෙකක් නෑ ඒක තමයි මම කියන්නේ. දැන් ඔය ඊට වැඩිය නොමිලේ කොච්චර ජනාධිපති නීතිඥයෝ පෙනී ඉන්නවද ජනතාව වෙනුවෙන් කියලා. අද ඒතකොට නීති ආධාර කොමිෂන් සභාව වෙනුවෙන් නීතිඥවරු පෙනී ඉන්න එක නිකන්ද ඒවා පෙන්වන්නේ නෑ නෑ මම කියන්නේ එතනක් තියෙනවා. හැබැයි ඊට මෙපිට තියෙන ප්‍රවේශය ඇතුලේ දැන් ඔබතුමාලා ඔය තියෙන්නේ ණයකාරයෙකුට සහනයක් දෙන්න නම් ඔක පෙන්නලා තියෙන්නේ. ඒකනේ. දැන් ණය වෙච්ච කෙනෙක් ආය උසාවියට ගිහිල්ලා අර සාමාන්‍යයෙන් එල්ලෙලා මැරෙන්න ගිහිල්ලා තොණ්ඩුව බෙල්ල හිර වෙලා තියෙනවා. බෙල්ලට දාලා තියෙන හිර වෙලා නැහැ. ඒ මනුස්සයා බේරෙන්නත් තියෙනවා වාසියක්, මිය යන්නත් වාසියක් තියෙනවා. දැන් මෙහෙම මිනිස්සෙක් ඔතෙන්ද ගිහිල්ලා ඉන්න කට්ටිය තොණ්ඩුව හිර කරොත් මේ මනුස්සයා මැරෙනවනේ. ඒ වගේ තමයි ඉතින් අතේ සල්ලි නැතුව ණය වෙලා සහනයක් පතාගෙන ඔතෙන්ද ගිහුවාම ආයෙත් වැටෙන්නේ අමාරුවකට ගැටලුවක් තියෙනවනේ. මං අහන්නේ ඒ යන කෙනාට අඩුම ගානේ සල්ලි නැති මිනිස්සෙක් යන්නේ උතෙන්. සහනයක් දෙන්න. එහෙමනම් අඩුම ගානේ ඔබතුමාලා ඔය කියන විදිහට නීති ප්‍රවේශයන් සාධාරණව ආණ්ඩුව පාර්ශවයෙන් ඔවුන් වෙනුවෙන් නොමිලේ පෙනී ඉන්න කණ්ඩායමක් බිහි කරන්න. අනිවාර්යයෙන්ම තියෙනවා නීති ආධාර කොමිෂන් සභාව මේකේදී විශාල කොටසක් කටයුතු කරන්න පුළුවන්. ඒක දීප ව්‍යාප්ත කිරීම සඳහා ඊළඟ පියවර දසුන්. දැන් ඔබතුමා කිව්වා වගේ මේවා ක්‍රමානුකූලව ගලා යන්න ඕනේ. දැන් තමයි මේ අවදිවීමක් සිදු වෙන්නේ. මෙතෙක් කල මේවා ගැන බැලුවේ නැතුව ඉන්නකොට කවුරුත් සද්ද නැහැ. දැන් තර්ක විතර්ක ගොඩක් එනවා මේක වෙයිද නැද්ද. හැබැයි එක දෙයක් දසුන් දැනගන්න. මුදලක් ගත්තනම් මං ඒක ගෙවන්න ඕනේ ඉන්න තාක් කල් නෑ සමහරවිට යුවර් සිල්වා මත ගෙවන්න ඕනේ නොගෙවා ඉන්නේ නොහැකියාව හින්දා වෙන්න පුළුවන් නේ ඒ නොහැකියාව ඒක තමයි සමහරවිට අනපේක්ෂිත විදිහට නොහැකියාවක් නිර්මාණය වෙන්න පුළුවන් නොහැකියාවක් මත අසරණ වෙලා ඉන්න මිනිස්සෙක් ඔතෙන්ද ගියපුවාම තමයි අනිවාර්යයෙන්ම නඩුව දාපුවාම නැත්තම් වරෙන්ට් කරනවා වරෙන්ට් ඊට පස්සේ ආයෙ අල්ලලා කූඩුවට දාපුවාම සමහරවිට කුලී වැඩක් කරලා හරි දරුවන්ට කන්න තියෙන මිනිස්සු ආයෙ ගිහලා ඔතෙන්ද දෙන තීන්දුවත් එක්ක කූඩුවේ ඉන්න පුළුවන් ඒ යන මනුස්සයාට ඔබතුමාලා ආණ්ඩුව පාර්ශ්වයේ නීති ආධාර කොමිසම හරහා හරි යම් ආකාරයක ආණ්ඩුවේ මැදිහත් වීමක් මත මේ පැමිණිලිකාරයාගෙන් අගතියට පත්වෙච්ච පාර්ශවයට ණයකාරයාට
ඔබතුමාලා නීති ආධාර නොමිලේ ලබා දෙන ක්‍රමවේදයක් ඕක නිර්මාණය කරන සූදානම්ක් වෙන ප්‍රවේශයක් කියව තියෙනවා දසුන්. ඒක තමයි මම කිව්වේ නීති ආධාර කොමිෂන් සභාව ඒ සම්බන්ධයෙන් මේ නඩු මේ මුදල් සුළු මුදල් ආරවුල් පිහිටෙව්වහම ඒ අධිකරණ අනිවාර්යයෙන්ම ඒ විෂයපතයට වැටෙනවා. අද මේ අපේ තියෙන නීති ආධාර කොමිෂන් සභාව. ඊට අමතරව අපි ඒ දවස්වලටම කටයුතු කරා නීතිඥ සංගමේ වෙනම කමිටුවක් තියෙනවා. ඒ කමිටුව හරහා දැන් ඒක ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා වර්තමාන සභාපතිතුමා මැදිහත් වෙලා. එතෙන්දී ඒ අය නීති ආධාර ලබා දීම සඳහා මිනිස්සුන්ට ඒ පිළිබඳව දැනුම් දෙන්න කියලා තියෙනවා. දුරකථන අංක දීලා තියෙනවා. ඉතින් මේකම දේ තියෙන්නේ මේක අර එක කොටසකට පමණක් දැනුවත් වීම වෙනුවට පුළුල් ලෙස දැනුවත් කිරීමක් ක්‍රියාවලිය වෙන්න ඕනේ. මම කියන දේ මේකයි දසුන්. මේ යම් කිසි පුද්ගලයෙක් ඔබතුමා නිවැරදිව කිව්වාගේ Tamanට ගෙවන්න බැරි තත්වයක් ඇති වෙලා තියෙනවා නම් ඒකේ සහනය ලබා ගන්න යා යුතුයි. හැබැයි නොගෙවා ඉන්න කටයුතු කරන්න බෑ. එහෙම නැත්නම් ඒ අදාළ භාණ්ඩේ බාර දෙන්න. නැත්නම් ඉතින් ෆිනෑන්ස් කම්පැනියට අපිට අසාධාරණයක් අපි කරන්නේ. ඒ දේවල් ලබා දීලා ඒ අයගේ මුදල්නේ මේක කටයුතු වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක නීතියේ ආධාර දෙන්නේ නැහැ. ඒකෙන් මිදලා ඉන්න. තාක්ෂණය කරුණු මත පමණක් ඔවුන්ට සහන දෙන්නේ නැහැ. නමුත් එතනට ගිහිල්ලා මම කිව්වාගේ අධිකතර පොලිය ඊළඟට ඒලා මිනිසුන්ට ගෙවන්න දෙන්නේ නැතුව කාලය බලන්නේ නැතුව ඔවුන්ගේ දුක් ගැනවිල්ල බලන්නේ නැතුව ඔවුන්ට පීඩණයටපත් කිරීම බලහත්කාරයෙන් ඒ බහණ්ඩේ අරගෙන මෙන්න මේවා නවත්තන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි ඒකට ක්‍රියාත්මක වෙන්න කටයුතු කරනවා. අපි විරාමයකට යමු. විරාමයෙන් පස්සේ යල්මුද. අපේ හතර පැය සමගින් ජනාධිපති නීතිඥ වගේම අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන උපදේශක යුවර්ධ සිල්වා මැතිතුමන් එක්ක අපේ හතර පැය ඉන්නේ. මේ තියෙන ක්‍රමවේදය ඇතුලේ මහජනතාවට සාධාරණ ඉටු කිරීම වෙනුවෙන් සහ අනෙක් පැත්තෙන් මේ නීති කෘත්‍යයන් පසළඳීමේ කාර්ය පහසු කිරීමත් කාර්යක්ෂම කිරීමත් අරමුණු කරගෙන අධිකරණ අමාත්‍යාංශයේ නව ප්‍රවේශයන් රැසක් අරගෙන තියෙනවා. ඒ ප්‍රවේශයන් පිළිබඳව අපි සාකච්ඡා කරමින් ඉන්නේ. මේ අවසානයේ 47 වන ජිනීවා මානව හිමිකම් සචිවාලය හරහා ශ්‍රී ලංකාවට එල්ලවන පීඩනයේ නෛතික පසුබිම් පිළිබඳව අපි කතා කරන සූදානම්. දැන් අර ඔබතුමා සඳහන් කරන්නේ මේ වෙනකොට යම් ආකාරයක ජනතාවට මේ වෙලාවේ වැඩි වශයෙන් පවතින නඩු අහවර කර ගැනීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශයේ යම් ප්‍රවේශයක් තියෙනවා කියලා. දැන් යම් ආකාරයක ණය මුදල් පැහැරහැරීම සම්බන්ධයෙන් සහ පොලි අය කිරීම සම්බන්ධයෙන් වන සාධාරණ අසාධාරණයන් තුළ යුක්තිය පසඳීමේ කාර්ය වෙනුව ඔබතුමාලා ප්‍රවේශයන් අරගෙන තියෙනවා. ඒ වගේ තව මොනවද ඔබතුමාලා? ඒක තව විශේෂ දෙයක් තියෙනවා. ඔබතුමා ඇහුවේ කොහොමද? මේවා මේ ජීනීවා මානව හිමිකම් සමුලත් බලන්න ඕන දේවල්. මිනිස්සුන්ගේ මානව හිමිකම් කියලා කියන්නේ මේ ගහලා මරලා තියෙන එක විතරක් නෙමෙයි. මේ ඔබතුමා කිව්වාගේ මේ මිනිස්සුන්ට Tamanට අවශ්‍ය කරන නීතිමය ප්‍රවේශය සම ප්‍රවේශයක් නැත්තම් ඒක මානව හිමිකම් උල්ලංඝනය කිරීම. ඉතින් මේ වගේ කරුණු මා දන්නේ කොයිතරම් දුරට ගිහිල්ලා ව්‍යාප්ත කරලා කියනවාද කියන එක. ඕකක් තියෙනවානේ. ඕක ඉදිරිපත් කරන්නේ අපි බලන්නේ එදා දවස වෙනකන් අර එදිනෙදා වේල පිරිමාන වගේ වැඩ. එදිනෙදා වෙනකන් බලාගෙන ඉන්නවා මානව හිමිකම් කොමිසම ඒක ගැන ලොකුවට කතා කරනවා. ඒ සති දෙක කීපය තුල කතා කරලා මොකක් හරි ගිහිල්ලා එතන පොරොන්දුවක් වෙලා එනවා. ඊට පස්සේ ඒක අමතක කළා දාන. දැන් මේක තත්ත්වේ නැති කරන්න තමයි අපි මුල සිටම බලලා. දැන් එතකොට අධිකරණ ස්වාධීනත්වය ඒක ගැන කටයුතු කරා. ඒක ගැන විවිධ මත කියන්න පුළුවන්. නෑ යුවර්සිලමත් මට ඒක වෙනම මම කාලේ වෙන් කරගම අපි අවසාන වෙනට කාර්යය අනිවාර්යයෙන් මේ සම්බන්ධ ඊළඟ දේ මම කතා කරනවා. ඔබතුමා ඇහුව දේ ඊළඟට තියෙනවා අපි 164 වෙනි තැන තමයි ලෝකේ ඉන්නේ. යම්කිසි නඩුවක් වාණිජ නඩුවක් ඉවර කර ගැනීම සඳහා වෙන කාලයත් එක්ක බැලුවාම විශාල කාල වේලාවක් යනවා. ඒ නිසා අධිකරණ අමාත්‍යතුමා දැන් විශේෂ අධිකරණ වාණිජ නීතිය යටතේ පිහිටවලා තියෙනවා යම් ප්‍රමාණයක්. ඊට වඩා ඉන්වෙස්ට්මන්ට් කෝඩ්. ඒ කියන්නේ ආයෝජන අධිකරණ කියලා ඒ ආයෝජකයාට ආවහම විශේෂයෙන්ම ඒ වගේ නඩු ගැටලු ඇති වෙන්න පුළුවන් ගිවිසුමේ ඒකේ වගේ දෙයක් ඇති වුණාම ඒකට විශේෂ අධිකරණ ක්‍රියාවලියක් පිහිටවලා තියෙනවා. ඒතකොට ඒකත් දැන් ක්‍රියාත්මක කරන්න සියලු කටයුතු සකස් කරලා තියෙනවා. ඒ කියන්නේ බේරුම් කරන අධිකරණේ ඒකට ඉස්සෙල්ලා තව දෙයක් තියෙනවා. බේරුම් කරන්නේ ඇවිල්ලා අනිවාර්යයෙන්ම ඒක තියෙනවා මේ ඒ ගිවිසුමේ ඒක කොන්දේසියක් තමයි බේරුම් කරන්නේ. ඉතින් මම හිතනවා අපේ රටේ බේරුම් කරන්නේ කියන එකට පහසුකම් ලබා දීම මීට වඩා වෙන්න ඕනේ. ඉතින් මම කල්පනා කරනවා ඒකට පහසුකම් තිබ්බොත් අපි සිංගප්පූරුවට හෝ වෙනත් රටකට යනවට වඩා මෙහිදී මේ බේරුම්කරණය කර ගැනීම සඳහා අපට පහසුකම් තියෙන්න ඕනේ. ඒවට ඩිජිටල් කරණය හරහා මම හිතන්නේ විශාල වැඩපිළිවෙලක් කරන්න පුළුවන් කියලා මගේ සිතුවිල්ලක් තියෙනවා. ඉතින් ඒක කරන්න පුළුවන් අපිට. ඒ නිසා මේ සංකල්පයත් ඉතා වැදගත් ඉන්වෙස්ට්මන්ට් කෝඩ් කියන එක. ඒතර ආයෝජන සඳහා යොමු වෙලා තියෙන. දැන් මේක අත්‍යවශ්‍ය වෙනවා දසුන් අපි අර වෙනම කලාප පිහිටවලා තියෙනවානේ වාණිජ සම්බන්ධ
සම්බන්ධ කටයුතු කරන්න ආයෝජන කලාප පීඨ. ඒවැයි එන ප්‍රශ්න විශාල ගනුදෙනු. ඒවා සාමාන්‍ය අධිකරණයට යනවට වැඩිය මේ සම්බන්ධයෙන් ඇවිල්ලා මේවැයි තියෙන ගිවිසුම මත කතා බහ කරලා ඒ වගේ තියෙන තර්ක විතර්ක පසුවට තබලා මූලික වශයෙන් විසඳීමක් කරන්න පුළුවන්ද කියන එක සලකා බලලා ඊට පස්සේ අධිකරණ ක්‍රියාවලියට යනවා. ඒකට තමයි ඔය කියන ක්‍රියාවලිය නඩු කර පිහිටවන මේ සම්බන්ධයෙන් අධිකරණ පිහිටවන. ඒ තව ක්‍රමයක්. ඉතින් ඒක නිසා ඒ දේවල් ඔක්කොම අපි සකස් කරලා තියෙන්නේ ඊටාත්ම ක්‍රමානුකූලව ටිකෙන් ටික මේක මේ එක රැයකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි දසුන්. මෙතෙක් කල් ඒ ගැන අවධානය යොමු කළේ නැතුව ඒවැයි වැරදි කියා වෙනුවට අපි කියන්නේ වැරදි කියන අය කියපුවා දෙයක්. එතකොට ඒ මතයේ ඉන්න එක ගැන මම සතුටු වෙනවා අධිකරණ අමාත්‍යතුමා. මම වැඩ කරනවා වැරදි කියන අය වැරදි කරපුවා. ඒවැයි ගොඩක් දේවල් කියන්න පුළුවන්. නමුත් ඒක වැඩක් නැහැ. නමුත් මෙතන තව දෙයක් තියෙනවා. අපේ අපරාධ නඩුවල දසුන් විශාල වශයෙන් ප්‍රමාදයක් ඇතිවීම සම්බන්ධයෙන් මේ ඊයේ පෙරේදා ආපු අධිකරණ ක්‍රියාවලියට විශේෂ මේ ක්‍රමවේදයක් හඳුන්වා දුන්නා අපරාධ නඩු විධාන සංග්‍රහය. ඒ කියන්නේ පූර්ව නඩු විමසීම සම්බන්ධ සම්මන්ත්‍රණය. ඒතර ඒක සම්බන්ධව ඊටාම වැදගත් දෙයක්. දැන් මේක පොතට තිබ්බහම හරියන්නේ නැහැ දසුන්. මේ ගැන ක්‍රියාවලිය ගැන මම ඊයේ දිනේත් අධිකරණ අමාත්‍යතුමාත් සමග සාකච්ඡා කළා. ඒක පිළිබඳව අපි දැනුවත් කිරීම කරන්න. දැන් මේක ආව ගමන්ම මහාධිකරණ මිනිස්සුතුමා ඊටාමත්ම ඒ තුමන්ලා ඊටාමත්ම ධනාත්මකව මේකට ප්‍රවිෂ්ඨ වෙලා තියෙනවා. ඒතකොට ඒ පිළිබඳව බුවනේ කාර්යාලයේ විනිශ්චයකාරතුමා තමයි මේ ගැන කටයුතු කළේ. අපේ අධිකරණ අමාත්‍යාංශයේ පිහිටුව කමිටුව තියෙනවා ජනාධිපති නීතිවරු සහ ජ්‍යෙෂ්ඨ නීතිවරු ඉන්න. ඒ කමිටුව හරහා සම්බන්ධ වෙලා එතුමා ඊටාමත්ම විශිෂ්ට සේවාවක් කරලා තමයි මේක හදලා තියෙන්නේ. මේක ඊටාම ප්‍රායෝගික දෙයක්. මේ ප්‍රායෝගික දෙය මිනිස්සු තුර බයක් ඇති වෙනවා. අපේ නීතිඥ මහතුරු බයයි. මේක සම්බන්ධයෙන් ක්‍රියා කරන්න. ඉතින් එතකොට ඒ නිසා ඒ පිළිබඳ දැනුවත් කිරීම වැඩසටහන් කරලා නඩුවක් පටන් ගන්නකොට ඉතාම සීමිත දෙයකට පමණක් සීමා කරලා කටයුතු කිරීම තුළින් මේ අපරාධ නඩුවල විශාල වශයෙන් මිනිස්සු දීර්ඝ කාලීන රිමාන්ඩ් භාරයේ සිටීම නැති වෙන ක්‍රමයක් අතු වෙලා තියෙනවා. යුවර්තිල මහත්තයා දැන් ඇත්තටම අපි දකින්නේ මේ අපේ රටේ භාවිතාව ඇතුලේ සිදුවීමක් සිද්ධ වුණාට පස්සේ එය පසළදීම වෙනුවෙන් වන ප්‍රවේශයන්. අපි කළ යුත්තේ ඒ සිදු නොවීම වෙනුවෙන් වන ප්‍රවේශයන් නිර්මාණය කිරීම. දැන් සමහරලාට අපි දන්න කාරණයක් තමයි දරුවෙක් ඉපදුනාට පස්සේ උපැන්න සහතිකයක් දෙනවා. උපැන්න සහතිකය ඇයිද කියන කාරණය ඇතුළේ සහ ඒ තියෙන නීතිමය පසුබිම සමහරලාට කවුරුත් විමසන්නේ නැහැ. ගන්නවා මේක ඉස්කෝලේට දාගන්න, එහෙම නැත්නම් මේක එයාපෝට් එකට ගිහිල්ලා පාස්පෝර්ට් එක ගන්න, පිටරටකට යන්න එයාපෝට් එකට යන්න ඕන පාස්පෝර්ට් එක ගන්න. එහෙම නැත්නම් වෙන වෙන කාරණා සම්බන්ධයෙන් භාවිතා කරන මිසක් ඔහු ශ්‍රී ලංකේ පුරවැසියෙක් කියන තැන ඉඳන් වුණ බන්ධනය උපැන්න සහතිකෙන් ඇති වෙන්නේ කියන කාරණා සම්බන්ධයෙන් නීතියේ පසුබිමක් කවුරුත් දන්නේ විමසන්නෙත් නැහැ. අපේ රටේ අපි සිරිත් විරිත් කියන කාරණේ සම්බන්ධයෙන් දරුවන්ට උගන්වනවා. හැබැයි එතනින් එහාට එතනදී තියෙන නීතිමය පසුබිමක් උගන්වන්න අපි උත්සාහ කරන්නේ නැහැ. නමුත් බලන්න මොනවා කරත් සමහර වෙලාවට තව අවුරුදු 20ක් 50ක් ගියත් යුවර්සිල මහත්තයා අපි අර වයසට ගියාට පස්සේ අධිකරණයට ගිහලා නීතියම එකයි කියලා දෙනවට වැඩිය මේ වෙලාව ඉන්න පරම්පරාවට හරි මොන්ටිසෝරි ඉඳන් හරි නීතිය අඩුම ගානේ අයන්න හරි කියලා දුන්නොත් ඔබතුමාට තව අවුරුදු 20ක් යනකොට නීතිය පිළිබඳව උගත් පිරිසක් තමයි ඉස්සරහට එන්නේ සහ සමාජගත වෙන්නේ සහ සමාජයේ බාරගන්නේ සහ රට බාරගන්න සූදානම්. එහෙම ප්‍රවේශයක් නැද්ද? දෙයක් වුණාට පස්සේ මේකේ තියෙන නීතිමය පොත මෙන්න මේකයි කියලා පොත පෙරලනට වැඩිය ඔක කරන්න එපා මෙන්න මේකයි එහෙම කළොත් තියෙන නීතිමය පසුබිම කියලා දෙන්න ලෑස්තියක් නැද්ද? මම ඉතාම සන්තෝෂ වෙනවා ඔබතුමා මේ ප්‍රශ්නේ අහන එක. මම හැබැයි කැමති නෑ නැද්ද කියලා අහනවා. අරන් තියෙනවද මොනවා හරි කියලා. පොසිටිව් කියන එක තමයි. නැද්ද කියලා අපම ඔබතුමාට දෙපැත්තටම නෑ පාවිච්චි කරන්න එපා. නෑ මොනවද අරන් තියෙන ක්‍රමවේද තියෙනවද? ඒක මට නැත්තන් නෑ. තියෙනවද? ඔව් නැද්ද කියලා අපම තියෙනවද කියලා නැත්නම් නෑ යන්න පුළුවන් ඔබතුමාට. ප්‍රශ්නේ අපි යන්නේ මම කියන්නේ ඒතරයි. නෑ බෑ නෑ. අපේ තියෙන මිනිස්සුන්ගේ තියෙන මේක තමයි නෑ බෑ කියන එක සහ මේක කරන්න පුළුවන් වෙයිද මොනවා වෙයිද කියන අසම්මත තත්ත්වය කියන. එතකොට නෙගටිව් තින්කින් කියන. ඒක ඍණාත්මකව හිතන්න එපා. ඔබතුමා ධනාත්මකව මගෙන් ගොඩක් හොඳ ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න අහනකොට ඔබතුමා නැද්ද කියන ප්‍රශ්නේ අහනවට අකමැති. නමුත් මේකට මට උත්තර දෙන්න පැහැදිලිව තියෙනවා. මම නීති සංගමේ කටයුතු කරන වෙලාවේදී සභාපතිතුමා හිටියේ. එතකොට හිටියේ උපසභාපතිතුමා තමයි වර්තමාන අධිකරණ අමාත්‍යතුමා. අප දෙදෙනාට අත්‍යවශ්‍ය දෙයක් වුණා අවශ්‍ය වුණා. එතකොට ඒවකට හිටියේ ලේකම්තුමාත් මේකට මැදිහත් වුණා. අමල් රන්දනී මම විශේෂයෙන්ම කියන්න ඕනේ. ඒ කියන්නේ මොකද එතුමාලා අපි එකතු වෙලා මේ පිළිබඳව කටයුතු කළා. මේ නීතිය නොදැනීම සමාවට හේතුවක් නොවේ කියලා අපි බොරුවට කියෝ හිටියට අපි මොනවද ගන්න ක්‍රියාවලිය. මේ නිසා දසුන් අපි
පාසලට නීතිය හඳුන්වා දීම සම්බන්ධව ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න කියලා එවකට හිටිය රජයට කිව්වා. හැබැයි එක දෙයක් කියන්න ඕනේ. අධිකරණ අමාත්‍යතුමිය ඒ ගැන පිළිඅරි ගැනීමක් කරලා අධ්‍යාපන අමාත්‍යතුමාත් සමග මේ ගැන සාකච්ඡා කරමින් තියෙනවා. අපේ අය ගොඩාක් සාකච්ඡා කරන්න පිළිමෙන්. දැන් වර්තමානයේ ඉන්න ක්‍රියාවලියේ ඉන්න නිලධාරීනුත් මේ පිළිබඳව බලධාරී හැටියට ක්‍රියා කරන අය තාම සාකච්ඡා කරනවා. ඉතින් මේක පිළිබඳව ඔබතුමා කිව්වා විදිහට 6 වෙනි ශ්‍රේණියේ සිට 11 වෙනි ශ්‍රේණිය දක්වා ජීවිතයට නීතිය, ළමයා හා නීතිය, පරිසරය සහ නීතිය, නීතිය හා සමාජ සුරක්ෂිතතාව, නීතියේ ගුණාංග, නීතිය හා ගුණාත්මක භාවය කියන ක්‍රමවේද ඒ කියන්නේ ඒ මාතෘකා යටතේ 6 වෙනි ශ්‍රේණිය නයි 11 වෙනි ශ්‍රේණියට විවිධ දැන් මේක සම්පූර්ණ විෂයක් හැටියට කරන්න නෙමෙයි අර තියෙන විෂය ධාරාවට මේක ඇතුළත් කරලා සරලව මේ අධික මේ නීති විද්‍යාලයට ඕන නීති පීඨයට යන්න නෙමෙයි ඔබතුමා කිව්වා වගේ සමාජයේ දැනුවත් කිරීම මෙතනින් පටන් ගන්න ඕනේ කියන ස්ථාවරේ අපි ඉන්නවා දැන් යුවර්සිල මහත්තයා මම අර නැද්ද කියලා අපිට මටම තියෙන උත්තරයක් නෑ නේද කියලා දැන් ඔබතුමාලා දැන් 6 වෙනි ඉඳන් ඔබතුමාලා ඔක පටන් ගන්නෙ දැන් මේ පුතේ ගිහිලා සුදුවිරෙන් පාරමාරු වෙන්න කියන එක ඔබතුමාලා 6 වෙනි ඉඳන් උගන්වන්න ඕන දරුවට. මේකයි මෙහෙම දෙයක්ුත් තියෙනවා. මේක කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. මම දැන් කරන්න ඒකට වෙනම සමාජ අධ්‍යයන පාඩමක් තියෙනවා. සමාජ අධ්‍යයන පාඩමක් නෙමෙයි. සමාජ අධ්‍යයන පාඩමක් හරිය යුවර්සිල මහත්තයා. ඒකේ තියෙන නීතිමය පසුබිම කියලා දෙන්න තියෙන ප්‍රශ්නයක් නෙ තියෙන සමාජ අධ්‍යයන පිළිබඳව පොඩි කාලේ නම් අපි දන්නවා. හැබැයි සමාජ අධ්‍යයනයේ දැනගෙන ගිහිලා තමයි සමහරවල් නොදන්න තැන ඉඳන් නීතිය ඛණ්ඩනයක් කරන්නේ. මෙතන වෙන්නේ මේ දසුන් මතක තියාගන්න මේක අපිට ටක් ගාලා ගිහිලා කොහොම දේවල් කරන්න බෑ මේක පිළිබඳව විශේෂඥ දැනුම තියෙන ළමා මනස පිළිබඳව දැනුවත් වෙන කට්ටිය මේ ගැන සොයලා බලන්න. ඒතකොට ළමා වෛද්‍ය සම්බන්ධ ළමා මනස පිළිබඳව අධ්‍යයනය කරන වෛද්‍යවරුන්ගේ නිර්දේශ කියන්නේ මේ ළමයින්ට පීඩන දැන් තියෙන ඔය දේවල් එක්ක හොඳටම ඇති 1 සිට 5 දක්වා වෙන තත්ත්වය ශිෂ්‍යත්වයේ කිව්වහම ඒ ළමයින්ට මේ නීතියට වඩා ඒ දේ ගැන අවධානය යොමු කරන්න නෑ යුවර්සිලමත් දැන් මේ තියෙන තත්ත්වයට වඩා ඒවට අවධානය යොමු කරන්න කියලා කිව්වොත් අපේ රටේ දවසින් දවස වෙන වර්ධනය වෙන මේ අපරාධවලට සහ සමහරලාට අයුක්ති සහගත කටයුතු වලට දැන් ඔබතුමාලා අලුතෙන් සමත මණ්ඩල පිහිටවන්නේ අලුතෙන් අධිකරණ පිහිටවන්න උත්සාහ කරන්නේ විනිශ්චයකාරයන් වැඩි කරන්න උත්සාහ කරන්නේ නීතිඥයන් වැඩි කරන්න උත්සාහ කරන්නේ නඩු අඩු හින්දා නෙවෙයිනේ නඩු වැඩි හින්දානේ එන්න වැඩි වෙලා තියෙනවානේ ස්වභාවය වෙනස් වෙලා තියෙනවානේ එහෙමනම් කරන්න ඕන තව කාලයක් අරගෙන නීතිය දරුවන්ට මුලින්ම උගන්වන එක ප්‍රමාද කරන එකද කඩිනමින් යම් තැනක තියෙන අවශ්‍යතාවයක් හඳුනාගෙන ඇත්තටම රටේ පුරවැසියා නීතිගරුක වුණොත් තමයි ඔබතුමාලට යම් ආකාරයක කටයුත්තක් කරගන්න පුළුවන් විනිගරුක කරගන්න පුළුවන් එහෙමනම් ඉතින් පටන් ගන්න ඕන ප්‍රමුඛත්වය ලබා දෙන්න ඕන දරුවට නීතිය කියන එක මුලින්ම උගන්වන්න මම දකින්නේ මෙන්න මෙහෙමයි අපේ රටේ ඒ කියන මා කියන විදිහට ඒ පිළිබඳ විශේෂඥයන් අධ්‍යයනය කරලා ඉවරලා ඒගොල්ලෝ නිර්දේශ කළා තියෙනවා 6 වෙනි ශ්‍රේණියේ සිට ඉදිරියට යන්නේ ආරම්භයක් හැටියට මේක කරලා බලමු දසුන් ඔය කියන්නේ ඔබතුමාලා ඉල්ලීමක් කළා නැද්ද එතන මෙහාට අරගෙන එන්න ඕන ඔබතුමාලා හඳුනා ගන්න අපි කියන්නේ පාසල් අධ්‍යාපනයට මේක ඇතුළත් කළ යුතුයි. ඒක සරලව දැනුවත් කළ යුතුයි. ඉතින් ඒ අය ප්‍රකාශ කරන්නේ නීතිමය ප්‍රශ්නය පිළිබඳ. දැන් මම කියවනේ මාතෘකාව වගේ ඒ මාතෘකාව පිළිබඳ අවබෝධ වෙන 6 වෙනි ශ්‍රේණියේ ඉඳන් තමයි මේක කළ යුතු කියලා උන්ගේ නිර්දේශ. මම සතුටු වෙලා තියෙන්නේ ඒක දැන් ගමු. ඒක හරි ගමු. අන්න ඒක හරි. වැදගත්. ඒක අරගෙන අපි යනකොට බලමු අර ළමයිනුත් අපි කොහොමද වැඩි දියුණු කරන්නේ විශේෂයෙන්ම මේ ශිෂ්‍යත්ව ක්‍රමයට මේක ඇතුළත් කරලා ඉවරලා ඒ ළමයින්ටත් මේ පිළිබඳව අධ්‍යාපනයක් ලබා දෙනවා. ඔබතුමා නිවැරදි කිව්වා වගේ ඒ තත්ත්වය තමයි මමත් ඉන්නේ. අර පාසල පාරමාරු වීම දකුණෙන් ගමන් කිරීම අපිට ඔක කියලා දෙනවා. ඉතින් ওই ටික කියලා දුන්නේ දසුන් අපි නීතියේ තියෙන හින්දා නෙමෙයි. ඒක තමයි. ඒක නීතිය කියලා දුන්නා නම් සමහරලාට අද මේ තියෙන වාහන අනතුරුත් නැති වෙන්න පුළුවන්. නෑ මම එතනද එකඟ වෙන්නේ නෑ. මොකද මේ කියලා තියෙන ඔය තත්ත්වයේ අනුව කටයුතු කරන්නේ නැතුව මේ වගේ අනතුරු සම්බන්ධ ඒ දේවල් වෙන්න හේතුව වෙන්නේ විවිධ වෙනත් ප්‍රශ්න තියෙනවා. ඒවයේ මත්පැන් පානය කිරීම මේ රූපවාහිනියේ තියෙන වැඩසටහන් සම්බන්ධව තියෙන ඔවුන් පෙන්වන්නේ අර ප්‍රවේගකාරී තත්ත්වය ඒ වගේ මනස විකෘති කරාට පස්සේ ඒ අය මොනවා කරනවද කියලා දන්නේ නැහැ. ඒ නිසා අපි ඒක එතන තියමු. නමුත් ආරම්භයක් හැටියට දසුන් මේක ගැන අපි අගය කරමු. දැන් ඔබතුමත් විපක්ෂයේ වගේම මගෙන් ප්‍රශ්න කර මම සතුටු වෙනවා. නෑ යුවර්සිල මහත්තයා මම කියන්නේ හැම දෙයකම පටන් ගැනීමේ තියෙනවා නම් ධනාත්මක භාවයක් ඒක පිළි අරගෙන අපි ඉදිරියට යමු කියන අනිවාර්යයෙන් මේ වගේම තමයි දැන් ඔබතුමාලා ওই ප්‍රවේශය ඇතුළේ යම් තැනක අපි මේ මතු කරන කාරණාවත් ওই කණ්ඩායම ඇතුළේ මතු කරා නම් හොඳයි දරුවෙක් ඉස්කෝලේ යනකොට පොල්ලක් කරගෙන ගහකට ගහන්නේ 6 ශ්‍රේණියෙන් පස්සේ නෙවෙයි ඉතිසලා ගහනවා සමහරවිට යනකොට වැටපැන්වල වල වෙන පත්තක තියෙන පොල් ගෙඩියක් කරගන්නේ යුවර්සිල මහත්තයා 6 ශ්‍රේණියෙන් පස්සේ නෙවෙයි පොඩි කාලේ නම් මේක කරනවා හැබැයි ඔබතුමාලාත් දකින්න නැතිනේ අල්ලපුවත්තෙන් අඹ ගෙඩි 10ක් අඩුවා කියලා අම්මා ගිහිල්ලා උසාවියේ දානවා.
ඊට පස්සේ පොල් ගෙඩි දෙයක් ඇහෙන්ද කියලා අම්මා ගිහිල්ලා සමහරලාට හිර කූඩුවේ දානවා. දැන් ඕක පොඩි කාලෙන් අම්ම කියලා දුන්නා සමහරලාට ඒ නිවිතියේ ප්‍රවේශයත් සමහරලාට නිවැරදි කරගන්න තිබුණා. ඒකයි මම ඔබතුමාගෙන් ප්‍රශ්න කළේ. අනිවාර්යයෙන්ම ඒ කියන්නේ එතන එකඟයි දසුන්. අපිට කියන්න පුළුවන් වගේම ක්‍රියාත්මක කිරීමේ යම් යම් දෝෂ තියෙනවා. යම් යම් අපහසුතාවයන්. ඉතින් මෙතන ඉඳන් පටන් ගත්තොත් අඩු ගානේ අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ නිසා අපි එතන ඉමු. ඒ ඔබතුමා අහපු කරන ගැන අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා දැනට කියලා තියෙන්නේ දසුන් ඒක සමාජ අධ්‍යයනයේ පාඩම හරහා මේ ගුරුවරියන් ලවා ඒක හඳුන්වා දෙන්න. මම මේකේ වැදගත් එක තව දෙයක් තියෙනවා මේ හයිවසේ. අන්න ඒක මට මතක් කරන්න යුවරසිල මහත්තයා අපි කතා කරමු විරාමෙන් පස්සේ. අපි අද හතරේ පැයට සමගින් ජනාධිපති නීතිඥ වගේ අධිකරණ අමාත්‍යාංශ ප්‍රධාන උපදේශක යුවර්ධ සිල්ල මැතිතුමන් එක්ක අපි හතරේ පැයේ ඉන්නේ. නීතියට ප්‍රවේශයක් වෙනුවෙන් මේ වෙලාවේ අරගෙන තියෙන ක්‍රියාමාර්ග සහ සමහර වෙලාවට මේ නීතිමය කටයුතු විසඳීම වෙනුවෙන් සහ යුක්තිය පසඳලීම වෙනුවෙන් තියෙන අවහිරයන් බාධාවන් ඉවත් කරගෙන ඒ සඳහා ප්‍රමුඛ ප්‍රවේශයක් ලබා දීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශ පැත්තේ මොනවද අරගෙන තියෙන වැඩපිළිවෙල කියන කාරණා සම්බන්ධව සාකච්ඡා කරමින් ඉන්නේ. අර ප්‍රමුඛව සමාජය දැනුවත් කිරීම වෙනුවෙන් සහ පුරවැසියා නීතිය සන්නද්ධ කිරීම වෙනුවෙන් ඔබතුමාලා ප්‍රවේශයන් අරගෙන තියෙනවා කියලා ඔබතුමා සඳහන් කරා. දැන් 6 වසරේ ඉඳන් උගන්වනවට වැඩිය මතක් කළේ ඔබතුමාලා මුලින් ඉඳන් මේක උගන්වන්න ඕන කාර්යයක් කියලා. දැන් ඔබතුමාලා කියනවා 6 වසරේ ඉඳන් හරි උගන්වන්න ගත්ත පටන් ගත්තා. ඒ කාර්යය තාමත්ම හොඳයි කියලා. තාමත් ඒක කරගන්න බැරුව ඉන්නේ දසුන්. පොඩ්ඩක් ඉවසන්න. මේ තාමත් මේක කතා බහේ තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම හදලා තියෙනවා. තාමත් ඒගොල්ලෝ ඉතින් හිතමුණු වෙලාවක රැස් වෙලා මේ ගැන සාකච්ඡා කරලා නීතිය හැටියට යන්න ඕනේ තැන තමයිනේ කැබිනට්ටුවේ අනුමැතිය ගන්න. කැබිනට්ටුව මේ ක්‍රමය කරන්න කියලා අනුමැතිය දීලා තියෙනවා. අධිකරණ අමාත්‍යතුමාට සහ ළමා කාර්යාංශයේ ඉන්න ඒ බාරව ඉන්න අමාත්‍යතුමාට අපිත් එක්ක සහයෝගයෙන් වැඩ කරනවා. එතුමාට ඒක බාර දීලා. එහෙනම් අනුමැතිය දීලා තියෙනවා කොතනද ගැටලුව? එතන නෙමෙයි. දැන් ඊළඟට නීතිමය වශයෙන් ඒක හදන්න නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යන්න ඕනේ. ඒ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යනකොට ඒ අමාත්‍යාංශවල ඉන්න අය ඒ සම්බන්ධයෙන් තමන්ගේ අදාළ වපසරිය පෙන්නලා ඒ දේවල් ඇතුළත් කළ යුතු අංග කියන ඒවා දාන්න ඕනේ. අපිට නිකන් මේ මාතෘකාව දැන් හඳුනගෙන සාකච්ඡා කරනවා. ඕ දැන් සමහරලාට යුවර්සිල මත ඔය කියන ප්‍රොසෙස් එක ඇතුළේ ගිහිල්ලා යනකොට ඔබතුමා අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන උපදේශක නොවෙන්නත් පුළුවන්. අධිකරණ ඇමතුමා ඊ අමාත්‍ය ධූරයේ නොවෙන්නත් පුළුවන්. මේ ආණ්ඩුව නොතිබෙන්නත් පුළුවන්. එහෙම වුණොත් එහෙම ඊළඟ හිතනවා දැන් අවුරුදු 3කට ඉස්සෙල්ලා මේ ආණ්ඩුව නෑ අවුරුදු නෑ ජනාධිපතිවරයා විසිරුව හැරුවොත් සමහරලාට ජනතා දිනවා. මම ඒක නෙමෙයි මම කියන්නේ. රිනව හිතන්න එපා. නෑ නෑ රිනව නෙමෙයි. කියන්නේ අධිකරණ අමාත්‍යතුමා කියන්නේ මම කොහොම හරි මගේ කාලය තුලදී මේ දේවල් ක්‍රියාත්මක කිරීම 190%ක්වත් කරනවාමයි කියලා. අඩුම ගානේ ප්‍රමුඛව මේ කාර්ය කරන්න ඔබතුමාට තියෙනවද ඉලක්ක ගතේ දෙන ලබන අවුරුද්දේවත් අඩු ගානේ අපි අධ්‍යාපන අමාත්‍යාංශය නිවැරදිව ඇහුවා ලබන අවුරුද්දේ ක්‍රියාත්මක කරන්න කියලා. දැනටමත් මූලික දේවල් කරලා ඉවර ළමා කාර්යාංශයේ සහ ඒකට ළමා කාර්යාංශයේ හරහා ඔබතුමාට කියන්නේ දසුන් අපි එකතු වෙලා අතිරේක කියවීම් පොතොත් සකස් කරලා තියෙන්නේ මේකට. ඒ කියන්නේ ඔබතුමාලා ප්‍රවේශය කරන් තියෙන යම් ආකාරයක. අනිවාර්යයෙන්ම නිකන් මෙතන මේ කතා කරන්නේ නෙමෙයි මම ඇවිල්ලා තියෙන්නේ. මේවා ගැන අධ්‍යයනය කරලා දැන් වෙලා තියෙන නීතිමය රාමු අර බොටල් නෙක් කියනවා. එතනට ඇවිල්ලා නවත්තලා තියෙනවා. ඉතින් ඒක අධිකරණ අමාත්‍යතුමා දිනපතාම වැඩිම පනත් සංඛ්‍යාවක් ඉදිරිපත් කරන්නේ අධිකරණ අමාත්‍යාංශයේ. ඉතින් ඒ තත්ත්වයේ උඩ ඊළඟට වෙන්නේ මොකක්ද දන්නවද? ඒක දැම්ම ගමන්ම කාල සීමාව නීතියානු කාල සීමාව ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ප්‍රවේශයක් තියෙනවා. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණේ ඒ නඩුව අහන්න ඕන. ඒවෙන් ඊට පස්සේ කතානායකතුමාට එහි මේ ශ්‍රේෂ්ඨාධිකරණේ මතේ එන්න ඕනේ. ඊට පස්සේ තමයි මේක නීතියක් හැටියට සම්මත වෙන්නේ. නීතියක් හැටියට සම්මත වෙන්න කටයුතු කළාම ඒ ගැන අවංකව කතා කරන්න පුද්ගලයෝ ඔය විපක්ෂයේ තුල ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ අය කතා කරන්නේ හුදෙක් මේ එදිනෙදා ජීවිතේ. මේ වගේ පනත් වලට තමන්ගේ දායකත්වයේ දැක්වීම තමයි දසුන් බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තුවේ. ඒ අයගේ සාමූහික දෙයක් කරන්න නැතුව මේකේ නොකරන දේවල් ගැන කතා කරනවට වඩා ඒක තමයි ඔය කියන කාරණාව ඇතුලේ ඔබතුමාලා විශ්වාස කරන විදිහට 6 වසරේ ඉඳන් හරිය දරුවන්ට නීතිය පිළිබඳ වන ප්‍රවේශයක අධ්‍යයන හදාරන්න අවශ්‍ය කරන වටපිටාව කොයි කාලෙ වෙනකොට ඔබතුමාට පුළුවන් වේද මේ අවුරුද්දේ මැද භාගයේ වෙනකොට මේක ක්‍රියාත්මක කිරීම සඳහා පනත අධිකරණ අමාත්‍යතුමා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. ඒක ලබන අවුරුද්දෙන් දරුවන්ට විශේෂ නිර්දේශ ඇතුළේ කොටසක් දෙන්න පුළුවන්. දැන් මේකෙත් ඕකක් තියෙනවනේ දැන් මේක සම්මත වුණයි කියමු. ඊට පස්සේ ඒ පිළිබඳ විශේෂ නිර්දේශයට ඇතුළත් කරන්න තව කණ්ඩායමකට බාර දෙනවා. ඒ කණ්ඩායම ඒක විවේක සුවයෙන් ඉඳගෙන ඒගොල්ලෝ කටයුතු කරනවා විනා ඔවුන් ඒකට අර හැඟීමකින් යුක්තව මේකට අපි ක්‍රියාකාරීව කටයුතු කරන්න ඕනේ කියන එක හිතන්නේ නැති ප්‍රශ්නේ තමයි මෙතන තියෙන්නේ. ඒකනේ ජනාධිපතිතුමා කිව්වේ නිලධාරීන් ඉහළ නිලධාරීන් මීට වඩා ක්‍රියාත්මක වෙලා අර පහළ නිලධාරීන්ගේ වැඩ ගන්න කටයුතු කරන්න. දැන් එතුමට වෙනවා හැම අමාත්‍යාංශයකටම ගිහලා මේ කටයුතු කරන්න. අන්න ඒ තත්ත්වේ නැති වෙන්නයි ඕනේ කියලා දසුන් මං හිතන්නේ. හරි. මේ යුවර්සිල මත මට විනාඩි 1කමාරයි තියෙන්නේ. මට කෙටි උත්තරයක් ඕනේ.
ජෙනීවා මානව හිමිකම් සැසිවාරයේ සමහරලාට අපිව ඉලක්ක කරගෙන මේ වෙලාවේ සමහරලාට දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා, එලිටි සිරකරුවන් සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. ඒ වගේම තමයි අගතියටපත් පාර්ශවයන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් නෛතික රාමුව පිළිබඳව කතා කරනවා. විශේෂයෙන්ම සාක්ෂිකරුවන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් කාර්ය පිළිබඳව ආණ්ඩුවේ රජයේ මැදිහත් වීම පිළිබඳව කතා කරනවා. අධිකරණ ස්වාධීනත්වය පිළිබඳව කතා කරනවා. මේ වෙනකොට මට කෙටි උත්තරයක් ඕන. මේ වෙනකොට ඒ කියන කාරණා සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය අවධානය යොමු කරලා ප්‍රවේශයන් අරගෙන තියෙනවද, ස්ථාපිත කරලා තියෙනවද? දැන් මම කිව්ව විදිහට ඔය අධිකරණ වල වෙනස් කිරීම සම්බන්ධ කටයුත්ත ඒක කරලා තියෙනවා. නමුත් මෙතන ත්‍රස්තවාදී වැළැක්වීම පනත සම්බන්ධයෙන් තමයි ඒ අය බොහෝ වෙලාවට මතය දඟලන්නේ ඒ සම්බන්ධව කටයුතු කරන්න. නමුත් ඒක සම්බන්ධව එක දෙයක් තියෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය තමයි මේ පිළිබඳව කටයුතු කරගෙන ගියේ. ඉතින් ඒ නිසා මට කියන්න පුළුවන් වෙන්නේ ඒ එවල තියෙන පනත් කෙටුම්පත සම්බන්ධව දැන්ට අධිකරණයේ යොමු වෙලා තියෙනවා. ඒ ගැන අපිට සාකච්ඡා කරන්න දීර්ඝ වශයෙන් මේ අධිකරණ කටයුත්ත අමාරු වුණාට පස්සේ නමුත් ඒකේ තියෙන මූලික කොටස් වලින් භාගයක් විතරක් කරලා තියෙනවා කියන එකයි දසුන් මට කියන්න වෙන්නේ අවංකව. මොකද ඒකට හේතුව ඔවුන් මාස 18 12ට අඩු කරලා තියෙනවා. අප ලබා ගැනීමේ ක්‍රමවේදයක් ඇති කරලා තියෙනවා. හැබැයි එකම දේ තියෙන්නේ ඒ අය දක්වලා තියෙන ශ්‍රේෂ්ඨාධිකරණයට යෑම කියන එකට මම එකඟ නැහැ. ඒකට හේතුව රටේ ඉන්න විශාල වශයෙන් අහිංසක පුද්ගලයෝ ඔබ නිතරම කතා කරන විවිධ ඈත ප්‍රදේශවල ඉන්න අය ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන්නන්න ගත්තොත් මොකද්ද වෙන ප්‍රශ්නේ කියන එක අපි අවධානය යොමු කරන්න ඕනේ. ඒවට අපි උත්තර දෙන්න ඕනේ. ඊළඟට මේකෙදී නීතිපතිතුමාගේ අප නියම කරන්න නීතිපතිතුමාගේ කැමැත්ත නැතුව කරන්න බෑ කියන කොටස අයින් කළා. ඒක ඊටාම වැදගත්. මොකද ඒකට හේතුව නීතිපතිතුමාට උද්දෘත වෙනකම් බලාගෙන ඉන්න වෙනවා කටයුතු කරන්න. නමුත් මේ සම්බන්ධයෙන් අභියාචන අධිකරණය සහ මහා අධිකරණයට බලය දීලා තියෙනවා. මම කියන්නේ පාපොච්චාරණ කිරීම සම්බන්ධව 8 වෙනි පනතේදී 8 වෙනි කොටසේ තියෙන මහේස්ත්‍රාත්තුමාට බලය දීම වගේ ක්‍රමවේද අනුගමනය කරන්න පුළුවන්. තව වැදගත් කොටසක් තියෙනවා 11 තියෙනවා මේ තමන් නිවාස අඩස්සිය කියන යම් සීමාවලට යටත් කරලා මේ තොග පිටින් එහෙ තියාගන්න නැතුව යවන ක්‍රමය ක්‍රියාත්මක වෙනවා නම් ඉතා වැදගත් කියලා මම කල්පනා කරනවා. ඒ කියන්නේ එක් තැනකදී අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රවේශයන් වලට යොමු වෙලා තියෙනවා කියලා ඔබතුමා සඳහන් කරන්නේ මේ කරු යුවර්ධ සිල්වා මැතිතුමනි එක රටක් එක නීතියක් පිළිබඳව වන සංකල්පය යථාවත් කර ගැනීම සහ නීතිය සාධාරණත්වය සහ අධිකරණ ස්වාධීනත්වය පිළිබඳව වන ගැඹුරු සාකච්ඡාවක් ලංකාවේ ජාත්‍යන්තර තුලත් විශේෂයෙන්ම ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඇතුළේ වෙන හින්දා අපි තව දවසක මුණ ගැහිලා මේ භාවිතාව පිළිබඳව කතා කරමු. ඔබතුමාලගේ ප්‍රවේශයන් පිළිබඳව කතා කරමු. සාකච්ඡාව ඇතුළේ අලුත් ප්‍රවේශයන් හඳුනා ගන්න පුළුවන් සහ තියෙන ගැටලු වලට විසඳුම් හොයා ගන්න පුළුවන්. ඒ නිසා යුවර්ධ සිල්වා මැතිතුමනි අද සාකච්ඡාවට සහභාගී වීම සම්බන්ධයෙන් බෙහෙම ස්තුතියි ඔබතුමන්ට. ආයුබෝවන්. අපි මම එක දෙයක් කියනවා. මේ වගේ දේවල් තමයි මේ නීතිමයන් කරුණු දැනගන්න පුළුවන් ක්‍රමවේදයනේ දසු. ඒක තමයි ජනතාවට දැනුවත් කරන්න ඕනේ. ඒක ඔබතුමාලා කරන එකට මම ඕන වෙලාවක සහයෝගය දෙනවා. අනිවාර්යෙන්. බොහොම ස්තුතියි. අපි සමුගන්නවා යලි මුණ ගැහිම හෙට උදේ 7ට 7 වෙනි පැයේ. ආයුබෝවන්.